මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ඔස්ට්‍රියාවේ වියානා නුවර පදිංචි ඉවලක් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය දැනට පවතින කොරෝනා වසංගත රෝගී තත්ත්වය මුළුල්ලෙන් තුරන් වීම පිණිස ඖෂධ පහළ වී සියලු ලෝක සත්වයන් නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්මදේශකයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්ම ශ්‍රවණය කරන සැමට ධර්මාභෝධය සහ ප්‍රඥා වැඩිවීමට මේ පින උපකාර වේවා. ලොවැසි ලක්වැසි සියලු දෙනාට ධර්මාභෝධය පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මිච්ඡා දිට්ඨිකස්ස භික්ඛවේ දින්නම් අඤ්‍යතරං ගතින් පාටිකංකා නිරයෝච තිරච්ඡාන ගතාචාති. සම්මාදිට්ඨිකස්ස වික්ඛවේ දින්නම් ගතින් අඤ්‍යතරං ගතින් පාටිකංකා දේවාච මනුස්සාච ති. සදහවර පෙන්නතනි මෙම ධර්මදේශනා ධර්මශාලාවට පමණක් සීමා වන්නේ නැහැ. ගමට පමණක් සීමා වන්නේත් නැහැ. ජාතික සහ ජාත්‍යන්තර තලයට යන්නට මංපෙත් විවරුණා වූ ධර්මදේශනා වශයෙන් තමයි අපට කරුණු පැහැදිලි කරන්න පුළුවන්කම තිබෙන්නේ සහ කරුණු යෙදিলা තිබෙන්නේ. ඒ අනුව මේ දහම් දෙසම් වලින් ඵල ලබන්නේ ප්‍රයෝජන ලබන්නේ ජීවිත සකස් කරගන්නේ මේ සවන් දෙන ඔබ පමණක් නෙවෙයි. මේවා දකින්නට අහන්නට ලැබෙන රාජ්‍ය හෝ පෞද්ගලික නාලිකාව ඔස්සේ විද්‍යුත් නාලිකාව ඔස්සේ විකාශනය වීම තුළ බොහෝ පිරිස් මට සවන් දුන්න බව සහ විශේෂ අවධානයක් යොමු කළ බව අපිට දැනෙලා තිබෙනවා. ධර්මයේ තේරුම් ගැනීම කියන එක ඉතා පුංචි දෙයක් තමයි. නමුත් සංසාරයේ පිළිබඳව සංසාරී ක්‍රියාමාර්ගයන් පිළිබඳව පුළුල් දැක්මක් අවබෝධයක් තියෙන්න අවශ්‍යයි. මම හිතන්නේ බහුසුත බව කියන කීයක මට විතරක් තිබිලා බෑ. මේ අයටත් ඒ පිළිබඳව කාටවත් කියන්න තියෙන පාඩමක් නෙමෙයි. තමන්ට ඒ පිළිබඳව පුංචි අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මම අද අංගුත්තර නිකායේ දෙක නිපාතයේ සඳහන් පුංචි පාඩ දෙකක් තමයි ඔබට ඉදිරිපත් කළේ. මේ සූත්‍ර දේශනා පාඩවලට වෙනම නමක් නැහැ. වර්ගය කියලා කියනවා. අර බාල වර්ගයේ තමයි මේවා තියෙන්නේ. බාල සහ වැඩිමල් දෙක මේකේ තියෙනවා. නමුත් හොඳම වැඩිමල් එකත් ඒකේ නැහැ. මේ සූත්‍ර පාඩ දෙක මම ඉරිගහලා තියෙනවා කාලයකට ඉස්සර වෙලා. නමුත් ඒක ධර්මදේශනාවක් වශයෙන් මම භාවිතා කරලා නැහැ. මගේ ඇදේ පැත්තක පොත් තමයි තියෙන්නේ. ඉතින් ඕකේ ඕන තරම් ඉරිගහපුවා තියෙනවා. පෙරලා හම්බුන එක ගන්නවා. ඊට පස්සේ ඒක කිව්වයි කියන්න මතකත් තියෙනවා. නැත්නම් තව එකක් කියනවා. ඒක දකිනකොටම මට මේකේ ධර්මදේශනාවේ පැති දෙක සහ පැති තුන පිළිබඳව කරන්න ඕන කාරණාව වැටහෙනවා. දැන් ධර්මදේශනාව කියන්නේ පේලි දෙක නම් විනාඩි 5ක් කියනකොට ඉවර වෙන්න එපා. නෑ. මේක දිශානතියක්. ඒකෙන් පෙන්නන්නේ ධර්මදේශනාව පැහැදිලි කරලා තියෙන දිශාව. ඒ දිශාව ගැඹුරට දකින තරමට සමාජයට කරුණු පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේකේ මොකද්ද මේ කියන්නේ? මිච්ඡා දිට්ඨිකස්ස භික්ඛවේ දින්නම් අඤ්‍යතරං ගතින් පාටිකංකා. මිත්‍යා දෘෂ්ටිකයාට මහණෙනි මේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට මරණින් එහා පැත්තට මෙන්න මේ ගති දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්න ඕන කියලා කියනවා. දෙන්නම් අඤ්‍යතරං ගතින් කියන්නේ එක්තරා ගති දෙකකින්. ගති කියන්නේ මෙතන මේ උත්පත්ති ස්ථාන කියන එක. එතකොට ඒ දෙක වශයෙන් පෙන්වලා තියෙන්නේ නිරයෝච තිරච්ඡානගතෝච. අපි දන්නවා ඒකට නිරය සහ තිරිසන්.
ඒ තමයි මේ අපාගත වීම මිත්‍යා දෘෂ්ටිකින්ට හම්බ වෙන්න තියෙන ඉරණම කියලා පෙන්වලා තිබෙන්නේ. අපි ඒක විස්තර කරමු කවුද මේ මිත්‍යා දෘෂ්ටිකයා කොහොමද යන්නේ කියන එක පිළිබඳව. හැබැයි බාලවග්ගය වුණාට තවත් වචනයක් කියලා තියෙනවා සම්මාදිට්ඨිකස්ස භික්ඛවේ. සම්මාදිට්ඨිකයාටත් දෙන්නං අඤ්ඤ තරංගතින් පාටිකංකා. අර වගේම මේ ගති දෙකක් අතරින් එකක් බලාපොරොත්තු වෙන්න කියලා කියනවා. ඒකෙදි කියන්නේ නිරයාච නිරෝච තිරච්ඡානගත වච කියලා. ඒක කියනවා දේවාච මනුස්සාච කියලා. දෙවියන් අතර හෝ මිනිසුන් අතර. ඉතින් මට මෙතන තමයි මේකේ ගැඹුරු නැත්තම් නොගැඹුරු බව පේන්නේ. මේ දේශනාව කරලා තිබෙන්නේ සාමාන්‍ය සත්වයන් සඳහා දේශනා වෙන පව්පින් දෙකක් ආශ්‍රයෙන් ගත්ත මිත්‍යා දෘෂ්ටියක් සහ සම්මාදිට්ඨියක්. මේ සූත්‍ර තුල පවතිනවා අසම්පූර්ණ බවක්. ඒ කියන්නේ අපිට මේ කරුණු පැහැදිලි කිරීම සඳහා ගන්න ඕන තවත් කාරණාවක් මේකේ නැහැ. නමුත් අපේ ධර්ම දේශනාවදී අපි එකක් ගන්නවා. දැන් මේ කියන සම්මාදිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි දෙක විතරක් නම් බුදු සමයේ තිබෙන්නේ. එහෙනම් සත්වයින්ට කරන්න පුළුවන් මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය ඔස්සේ නිරයට යන්නයි ත්‍රිසන්ගත උපදින්නයි සම්මාදිට්ඨිය ඔස්සේ මිනිසුන් හා දෙවියන් අතර උපදින්නයි විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ සම්මාදිට්ඨියත් දෙවියන් අතර සහ මිනිස්සු අතර උපදින එකක් වෙන්න ඕනේද? එතනින් එහාට ගමනක් ඕනේ නෑනේ. අන්න එකයි අපි හිතන්න ඕන කාරණාව. ඒ නිසා ඒක පිළිබඳව අපට ගැටලුවක් නෑ. අපි දන්නවා ඉතින් එහා පැත්තට මේ සූත්‍ර දේශනා පරිහරණය කරනකොට හොයන්න පුළුවන් කරුණක් තියෙනවා. මේවයි මේ කරුණු පැහැදිලි කරලා තිබෙන්නේ එදා එතන හිටපු පුද්ගලයා ඉන්න තැන සිට මෙහාට ගන්න. ඔහු පාපකාරියෙක් නම් පවෙන් ඉවත් වී පින පැත්තට ගන්න. ඔහු පුණ්‍යකාමියෙක් නම් පිනින් ඉවත් වී තව එහාට තැනට එහාට ගෙනියන්න. ඔහු ධානලාභියෙක් නම් ධානලාභියේ තියෙන මුලාව ඉවත් වී එතනින් එහාට ගොඩ ගන්න. අන්න එහෙමයි අපටම දේශනා කරපුවා නෙමෙයි තියෙන්නේ ඒ පුද්ගලයා දැනට දරන මතේ ඉඳලා එතනින් එහාට පාර පෙන්වන්න තමයි මේ දේශනා කරලා තිබෙන්නේ. එතකොට දැන් අපි මෙතෙන් අමුතුවෙන් වචනයක් එකතු කරනවා මේ සම්මාදිට්ඨිකස්ස භික්ඛවේ කියලා කතා කළාට තවත් සූත්‍රයකින් ගත්තාම තියෙනවා සම්මාදිට්ඨියකොත් එකක් නෙමෙයි දෙකක් තියෙනවා කියලා. ඔබට මතක ඇති මම කියලා තියෙනවා සම්මාදිට්ඨින් අහං භික්ඛවේ ද්වයං වදාමි කියලා. සම්මාදිට්ඨියත් එකක් නෙමෙයි ආකාර දෙකක් තියෙනවා කියලා. ඒ සම්මාදිට්ඨි දෙකේ ගමන් මඟ දෙපැත්තක්. අන්න මේ සූත්‍රයේ මේ දෙපැත්තක ගමන් මඟ නෑ එකක් විතරයි තියෙන්නේ. නැත්නම් බාලයක විතරයි තියෙන්නේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටිකත්වයේ පැහැදිලි කරලා මිත්‍යා දෘෂ්ටික ගමන් මගේ ගියොත් හම්බ වෙන දෑවැද්ද කියලා දීපුවාම ඒකෙන් අයින් වෙන්න බණහන අයට තේරෙනවා. සම්මාදිට්ඨිකත්වයේ තුල ඊට එහාට යන්න බැරි පුද්ගලයාට සම්මාදිට්ඨිය අනාගත විපාක වාරය තේරෙනවා. ඊට එහා යමක් හොයනවා නම් සම්මාදිට්ඨියේ දෙවෙනි ප්‍රතිපදාව ඔස්සේ ආයුතු බව එයාට පැහැදිලි කරන්න අපට ත්‍රිපිටකේ පුරා ඕන තරම් කාරණා තියෙනවා. මේ ටිකයි අපි මේ අද මේ කාලේ අරන් පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. දැන් මේ මිත්‍යාදිට්ඨි කියන වචනේ සාමාන්‍යයෙන් ගමේ ගොඩේ විවාහාර වෙනවා ඕන කෙනෙකුටත්. ඔය බුදුරජාණන් වහන්සේට හරි ස්වාමින් වහන්සේට හරි මොනවා හරි එනම් පදයක් කිව්වොත් එහෙම තරුණෙක් අම්මා තාත්තා ඒගොල්ලන්ට කිය මිත්‍යාදිට්ඨිකයෝ කියලා. එහෙම නැත්නම් පන්සල් යන්නේ නැත්නම් මල් පහන් පූජා කරන්නේ නැත්නම් එයාටත් මිත්‍යාදිට්ඨිකයෝ කියලා කතා කරනවා. මේ මිත්‍යාදිට්ඨි සම්මාදිට්ඨියකේ සීමාව ඔච්චර පුංචි නෑ උඟාක් එහාට දිගයි. දැන් මේ ලෝකේ පුද්ගලයන්ගේ පිළිබඳ සමීක්ෂණයක් කළොත් එහෙම ඔක්කොම ඉන්නේ සම්මාදිට්ඨිකයෝ. ආගමක් වශයෙන් ගත් කල ඔබත් ඕනේ නම් මම මේ කියන කාරණාව ගිහින් අහලා බලන්න ඔබට සම්බන්ධ නැති වෙනත් ආගමකට සම්බන්ධ අයගෙන් ඕනෑම මේ ලෝකේ ආගමකට සම්බන්ධ අය කියන්නේ තමන්ගේ ආගම හරි අනිත්‍ය මිත්‍යා දෘෂ්ටි. ඒකයි මම කිව්වේ ඔක්කොම තමන් හරි අනිත් අය වැරදි කියන මේ සම්මාදිට්ඨිය තමයි ඉන්නේ. නමුත් මේක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ මේ මිත්‍යාදිට්ඨි සම්මාදිට්ඨි කියන වචනේ තේරුම. ඊට වඩා මේ ඒක කියන්නේ වැරදි දැකීමකින් සහ නිවැරදි දැකීමකින් යුක්ත කියලා මේ පෙන්වන්නේ. එහෙනම් මේ අපේ ඇහි දැකීම වෙනුවට සංසාර ගමන පිළිබඳ දැකීමක් තමයි මේකේ මේ පැහැදිලි කරන්නේ. ඉතින් සංසාර ගමන පිළිබඳව අපට ඉතින් සාමාන්‍ය අයට මරණයෙන් එහා පැත්තට ඉන්න කැමැත්තක් කරනහම මරණ බයක් කරනහම ඊට එහාට වැඩිය පේන්නේ නැහැ. මොනවද වෙන්නේ කියන්නේ.
වෙන දෙයක් නැත්නම් ওই පුංචි කාලේ ඉඳලා අනිත් අය කියපු කාරණා අහලා ඇති කරගත්ත විශ්වාසයක් විතරයි. නමුත් මේ මිනිසාම ගත කරන ජීවිතය තුළ අර මම කිව්වේ බඩගින්න නිවා ගන්න දරන මහන්සිය තුළ වුන් තෝරා ගන්නා වෘද්ධීන් නිසා තමන්ගේ චින්තනයට තමන්ගේ චිත්ත අභ්‍යන්තරයට පහර වදින පාරවල් තියෙනවා. ඒ බඳු තත්ත්වයකදී ඔවුන්ට මේ පරලොව අපාගත වීම කියන කාරණා පිළිබඳ ඕනෑකමක් විශ්වාසයක් නැහැ. පරලොව යාම පිළිබඳ විශ්වාසයකුත් නැහැ. එහෙම මත ඇති කරගන්න අය කොහෙද අපාය කියලා එකක් තියෙන්නේ එහෙම එකක් නැහැ. කොහෙද දිව්‍ය ලෝක කියලා තියෙන්නේ එහෙම එකක් නැහැ. මෙහෙ තමයි ඔක්කොම තියෙන්නේ කියලා. අර බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල පවතින ආකාරයට පවපින දෙකක දෙපැත්තට යන විපාකයක් බලපානවා මිනිස්සුන්ට කියන කාරණාව විශ්වාස කරන්නේ නැහැ. යන්න ඒකට තමයි මෙතන මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. දැන් ඔය මගේ ධර්මදේශනාවල තියෙන කාරණක් තමයි ඔච්චර ඇහැපෙන්නේ නැත්නම් පරලෝ වශයෙන් මෙලෝ වශයෙන් බලන්න රජයේ ආයතනයක් මුල් කොටගෙන මේ දෙපැත්තක් නැද්ද කියලා. මේ ක්‍රියාකාරකම් වල දෙපැත්තක් නැද්ද කියලා. ආයතනක තියෙනවා ආයතනයක ආයතන සංග්‍රහය කියලා එකක් තියෙනවා. මේකේ තියෙනවා විනය නීති රීති. ඒ සේවකයා වැඩ කරන්න ඕන මේ නීති රීති වලට අනුව. එතකොට විනය ආනුකූල විනය විරෝධී කියලා දෙපැත්තකට යන නිසා තමයි එහෙම විනයක් පනවලා තියෙන්නේ. අනතුරු ඒ විනය විරෝධී දේවල් කරාම මේ පුද්ගලයාට දඬුවම් හම්බ වෙනවා. ස්ථාන මාරු හම්බ වෙනවා, සේවයෙන් පහ කිරීම හම්බ වෙනවා, තව දඩ ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සේවයේ පහත හැලීම සිදු වෙනවා. අර විනය විරෝධී දේවල් වලට යහපත් නොවන දඬුවම්. ඒකට දඬුවම් කියනවා. තවත් පුද්ගලයෙක් විනයානුකූලව රටේ දියුණුවට, ජාතියේ දියුණුවට, එහෙම නැත්නම් ආයතනයේ දියුණුවට, මිනිස් වර්ගයාගේ යහපතට විනයානුකූල යහපත් දේවල් කළොත් එහෙම ඒක ඒ අවධානය යොමු වෙනවා ප්‍රධානීන්ගේ. ඊට පස්සේ ඔහුට දඬුවම් වෙනකොට හම්බ වෙන්නේ ප්‍රසාද දීමනා. එතකොට ප්‍රසාද දීමනාවලදී නිලයේ ඉහළ යාමක් තියෙන්න පුළුවන්, ස්ථාන මාරුවක් තියෙන්න පුළුවන්, නිල වාහනයක් ලැබෙන්න පුළුවන්, වැටුප් ඉහළ යන්න පුළුවන්. ඒවා නරක නැහැ, හොඳ ඒවානේ ඔක්කොම. මම ඒක පෙන්වන්නේ මේ ආයතනයක් තුලත් මේ හොඳට හොඳ විපාක, නරකට නරක විපාක කියන එක තියෙනවායි කියලා පෙන්වන්න. නමුත් ඒක විශ්‍රාම යන ගියන් පසුව මේ රටේ නීතියෙන් එහා පැත්තට නැපේන්නේ නැහැ, ඉවර වෙනවා. මේ හොඳට හොඳ නරකට නරක කියන විපාක වාරය මෙලවින් එහා පැත්තටත් බලපානවා කියන එක හෙලිකලා වූ හොඳම ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේ. අනිත් ඈත් ඔක බලපානවා කියලා තියෙනවා, නමුත් බලපාන ආකාර පැහැදිලි කරලා නැහැ. සදාකාලික ස්වර්ගයට හෝ නිරයට යනවා කියන වචන දෙකකින් කියනවා වරුණාම මේක වර්ගීකරණයට ලක් කරලා නැහැ. මේකේ ප්‍රභේද ගානක් තියෙනවා. අන්න තථාගතයන් වහන්සේ සොකී කාලය තුල මේ කරුණ හොඳට පැහැදිලි කරලා තිබෙනවා. එදත් මිත්‍යා දෘෂ්ටිකයෝ ඉඳලා තියෙනවා මේ කියන විදිහට, අදත් මිත්‍යා දෘෂ්ටිකයෝ අන්‍යාගම්තල විතරක් නෙමෙයි බෞද්ධයෝ තුලත් ඉන්නවා. කොහොමද හොයාගන්න ඕන? ජීවත් වීම සඳහා ඕනෑම නීච වංචනික දහජරා වැඩක් කරනවා නම් ඒකට පෙළඹෙන්නේ අනාගත විපාකයක් පිළිබඳ විශ්වාස නැති නිසා. අන්න එවදු පුද්ගලයින් මේ කරන වැඩවලදී ඔහුගේ චේතනාව ක්‍රියාත්මක වෙන්නේ සමාජශීලීව නෙවෙයි, දෑහිතකාමීව නෙවෙයි, පරාර්ථකාමීව නෙවෙයි. ගමට, රටට, සමාජයට, අන් අයට මොන වින්නැහියක් හෙනයක් ගහලා ගියත් කමක් නැහැ, මට සල්ලි හම්බ වෙනවා නම්. ඔහු එතනදී බලන්නේ තමන්ගේ ආදායම විතරයි. අපි මේකට කියනවා වැරදි ජීවනෝපාය ඔස්සේ මුදල් හැවීම. අන්න ඔවුන් ඒ නරක විපාක තමන්ට සහ සමාජයට බලපාන බව තේරුම් ගන්න නුවණක් නැහැ. ඔවුන්ට මුදල් ලැබෙනවා නම්. අන්න ඒ බඳු ජීවත් වීම සඳහා සමාජ විරෝධී, විනය විරෝධී, ආගම් විරෝධී, එහෙම නැත්නම් දරු පරම්පරාව නොමගට යවන, මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍ය නාස්ති කර අකාලේ මරා දමන වැඩ කරනවා නම් ඔවුන්ගේ දර්ශනයට කියනවා මිත්‍යා දෘෂ්ටි. දැන් මිත්‍යා දෘෂ්ටි ජීවත් වෙනවා නම් මිත්‍යා දෘෂ්ටිකයාට මහණෙනි අනාගත බලාපොරොත්තුවක් තියාගන්න වෙනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඒ ඇයි මේ
ක්‍රියාකලාපයේදී අපි අර උදේ කතා කළ පරිදි මේක පුද්ගලයෙක් වශයෙන් ක්‍රියා කරනවා. වුණාට මේක ක්‍රියාත්මක වෙන්නේ කයසිත වශයෙන්. එමනම් සිතින් මේ කය වචන මෙහෙවීම තුළ සිතේ යම් යම් ආකාරයක හේතු ඉතුරු වීමක් සිද්ධ වෙනවා. මේ හේතු ඉතුරු වීම තුළ සිත පිරිහෙනවා. අනර චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සන්දි කියන්නේ මේක තමයි. සිත කෙලසීමෙන් සත්‍යා කෙලසෙනවා. අර සිත කෙලෙසෙන්නේ අර සුරාව සූදු දුරාචාරයයි සඳහන් කරන්නා වූ ජීවනෝපායන් සාධාරණ නැහැ, යුක්ති සහගත නැහැ, පෞකාරයි. අන්න පෞකාර ජීවිතයක් ගත කරන පුද්ගලයා පව් පුරවනවා හිත ඇතුලේ. අමා කාලෙන් පටන් අරන් මහලු කාලය දක්වාම. සමහරවිට මේකේ දැඩි මිත්‍යා දෘෂ්ටියට ගියාම මහලු කාලය දක්වා ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔය වඩාත්ම නරකම පෞකාර ලෝකයේ තමයි අද තියෙන පාතාල ලෝකය කියලා කියන්නේ. උන්ට ආචාර ධර්ම, ජාත්‍යන්තර නීති රීති, ආණ්ඩුවේ නීති රීති, පොලිසියේ නීති රීති මොකක්වත් නැහැ. ඒ ඔක්කොටම අභියෝග කරන්නලා ඒගොල්ලෝ ඉන්නේ. ඔවුනොන්ටත් අභියෝග කරගන්නවා අන්තිමට. කණ්ඩායම් එකක් දෙකක් තුනක් හතරක් ඔවුනොතන අතරත් අභියෝග තියෙනවා. මේ අභියෝගයේ ප්‍රතිඵලය කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, දීර්ඝායුෂ නෙවෙයි. ඒවා තියෙන්නේ බෞද්ධයින් තුළ, හොඳ මිනිස්සුන් තුළනේ. ඒක තුළ ක්‍රියාත්මක වෙන්නේ මට ඉස්සරලා නුඹ. කියන්නේ මාව මරා දාන්න පෙර නුඹ මරා දානවා. එහෙමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ පාරේ ගිය අය, යන අය, ඒ අයගේ ගෝලයෝ, ගෝලයන්ගේ ගෝලයෝ කවුරුදු 30 35කට ජීවත් වෙන්නේ නැහැ. පරලෝ යන්න ඕන. දැන් පරලෝ යනකොට ඒගොල්ලෝ දන් හැන්දක් දීලත් නැත්නම් මලක් පූජා කරලත් නැත්නම් අම්මා තාත්තා ගැන, සමාජය ගැන ආදරයක් කරලා නැත්නම් මොකද්ද හිතේ ඉතුරු? ලෝභය, ප්‍රධාන වශයෙන් ද්වේෂය. ඔවුන්ට පරලෝ යන්න වෙන්නේ ද්වේෂයෙන්, ද්වේෂය සහ මෝහයෙන්, දැඩි වෛරයෙන්. දැන් මිත්‍යා දිට්ඨිකස්ස. දැන් ඒ කියන්නේ manussකමට නොගැලපෙන වැඩ මිනිසුන් අතර කළා. තණ්හාව නැමැති අඩුව අහුදෙස හොඳට බලන් ඉන්නවා. එයා හිතනවා නුඹ මේ සමාජයට ගැලපෙන්නේ නැහැ. ඔබ කරපු ආකාරයේ වැඩ තියෙන තිරසන් සත්තු ගාව, එහෙනම් මේ පැත්තට ඵලයන් කියලා අන්න මරණින් එහා පැත්තට චේතනාව ප්‍රතිසන්දියේදී පාපයට ගැලපෙන පැත්තට හරවලා ලැබෙනවා. අර බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මිත්‍යා දෘෂ්ටිකස්ස භික්ඛවේ, මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට මහණෙනි ජීවිතෙන් එහා පැත්තට මේ එක්තරා ගති දෙකකින් එකක් තමයි ඇරලා තියෙන්නේ. අපිට පෙනෙන සත්ත්ව කොට්ටාසයක් ඉන්නවා තිරිසන්ගත සත්වයෝ කියලා. අපිට නොපෙනෙන කොට්ටාසයක් ඉන්නවා ඕපාතිකව ඝනසරුරක් නැති. ඒ නිරය තිරිසන්. ඔය පෞකලොත් අපාය යනවා කියන වචනේ මෙතන විස්තර වෙලා තියෙන හැටි ඔය පෙන්නන්නේ. මේ ධර්ම දේශනාවේ මේ කාරණා ටික මෙතෙන්ට අදාළ නැහැ. හැබැයි ගමේ රටේ සමාජයේ අයට අදාළයි. මේ අයට හෝ මේ අයගෙන් බණ අයට අදාළ වෙන්න ඕන කොහොමද මේක? එහෙනම් මිත්‍යා දෘෂ්ටික වෙලා ජීවත් වෙලා නම් මේ ගැටලුව ලෙහා ගන්න හම් වෙන්නේ නැහැ. එහෙනම් ඔහු බලාපොරොත්තු වෙ යුතුයි මරණයෙන් එහා පැත්තට සෝ කායස්ස වේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති කියන වචනේ ඉරණම. ඇයි මේකේ භයානකත්වය? මේ ඊයේ පෙරේද මම යම් තැනකට සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට දැන් කෙනෙක් කතාවක් කියනවා. මේ කෙනා යනවා වයඹ පළාතේ තියෙන යම්කිසි නිවසකට. ඒක පාරම්පරිකව වෙද නිවසක් වගේ ටිකක් අර පාරම්පරික ප්‍රභූ නිවසක්. දැන් මමත් දැකලා තියෙනවා ඔය ගල්ගම පැත්තට, අනුරාධපුර පැත්තට යනකොට බොහොම එහෙම යමක්කමක් තියෙන අයට විශාල ගල් පට්ටි ටිකක් තියෙනවා. උදේට ලිහලා අරන් ගිහින් වැව් පිටි වල දනකොල කවලා හවසට අරන් එන ගව පල්ලොත් ඉන්නවා. දැන් මේ කතාව කියව පුද්ගලයා මේ නිවසට යන විට ගව පට්ටිය දකින්න. දැන් අර ප්‍රභූවරයා අහනවා ඔබතුමාට පේනවද මේ කවුද ඉන්නේ කියලා. ඉතින් අර ප්‍රශ්නේ ඇහුවේ පේනවද අර ඉන්නේ කවුද කියලා. උත්තරේ තමයි ඒ හරක්. වැරදි උත්තරේ. අර එතුමන් පැහැදිලි කරයි කියලා කියනවා. හරක් නෙමෙයි ඉස්සර ජීවිතවල මට පණ යනකන් ණය වෙලා දැන් ඔය ණය ගෙවනවා මට කිව්වලු. හරිනේ? ඔන්න ණය ගෙවන හැටි. ඉස්සර ජීවිතවල මේ සත්තු ඔක්කොම මිනිසුන් වෙලාව ණය මුදල් වංචා කරලා දැන් ඔය මට ගෙවන හැටි. බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔය ඇතා ගවයා අසුනකේ ආශ්‍රය වෙනවා කියලා කතාවකුත් තියෙනවා. ණය ගෙවන්න වෙන්නේ එහෙම කියලාත් තියෙනවනේ නේ. ඉතින් ඒ නිසා අන්න ඒ පව් කරපුවාම විපාක හම්බ වෙන හැටි පෙන්නන්නේ.
බලන්න අර නිකම්ම හරක් කියනට වඩා මේ ඔක්කොම කවුද දැම්මේ? පරණ ණය ගෙවුවේ නැති ණයකාරයෝ ණය ගෙවන හැටි නේ. අනික් ණයකාරයොත් ඉගෙන ගන්න වෙයි එහෙනම් ගෙවන්න වෙන්නේ කොහොමද කියලා. ඒක තේරුම් කරලා දෙන්න ඒකට මම. එහෙනම් ණය කියන්නේ මහා නපුරු නරක දෙයක් නොගෙවුවොත්. හොඳ පැත්තට ගෙවුවාම හොඳ දෙයක්. කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා අන්න අර පින්පව් දෙකක් මෙලොව පරලොව දෙකක් කර්ම විපාක විශ්වාසයක් නැතිකමට තමයි මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. මේ සමාජයේ ජීවත් වෙන බඳු චරිත ඇතියයි ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කියලා ප්‍රශ්නයක් නැහැ. අර මනස විසින් ස්වකීය මානසිකත්වයේ පහතට ඇද දාලා ජීවිත අවසානයේදී උන්ට මානසිකත්වයක් මිනිසත්කමක් අහිමි තැනට උන් හදා ගන්නවා මනස. ඉතින් ඊට පස්සේ නම් නවත්තන්න බෑ යන එක. ඉතින් මේක තුළ බුදුන් වහන්සේ සමාජයට දෙන පණිවිඩේ එක එක්කෙනා තනි තනිව තේරුම් ගන්න ඕන. පව කියලා කියන්නේ මිනිස්සුන්ට සැප දෙන එකක් නෙමෙයි. පවමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. ඒ දුක මෙතනින් එහා පැත්තට ගැලවෙන්න බැරි විදිහට මිනිස්සුන්ට තේරුම් අරන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. යන්න වෙනවා අර පැත්තට. අන්න පවෙන් පරලෝ යාම කියන වචනේ මම පැහැදිලි කරන්නේ. එතකොට මේ නිරයෝපි දිරච්ඡානගතාච. මේ දෙකෙන් එකකට තමයි මේ මිත්‍යා දෘෂ්ටිකය යන්න ඕන. ඒ නිසා අපට තිබෙන්න ඕන හේතුඵල වශයෙන් ගත් කල හොඳ දෙයට හොඳ විපාක නරක දෙයට නරක විපාක කියන අවබෝධය සහ විශ්වාසය තුළ හැකිතාක් නරක දෙයින් ඉවත් වීමේ ඕනකම. ඔන්න අපේ බෞද්ධ සමාජය අවුරුදු 50ක් 60ක් තිස්සේ 100ක් 200ක් සිස්සේ ඔතන හිටියයි කියලා තමයි මම දකින්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? අන්න අපි ගන්නවා බුදුරජාණන් වහන්සේගේ සම්මාදිට්ඨිය දෙකෙන් එකක් මෙතෙන්ට. ඒකට අපි කියනවා දස වස්තුක සම්මාදිට්ඨිය. අර ඉස්සරලා එකේ තිබුණේ ඒ 10 කාරණා පිළිබඳ විශ්වාසයක් නැති එක. ඒක දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය නැත්තම් නියත මිත්‍යා දෘෂ්ටිය. මේකේ මම දැන් කියන යන්නම් ඒකෙම අරව නැත කියන අර්ථයයි අර පැත්තට තියෙන දෙකම වෙනම කියන්න ඕන නෑ එතකොට. දැන් ඒක පොතපත ඉගෙන ගන්න කාලේ මතක ඇති ඔයගොල්ලන්ට දානයේහි පුද පූජාවන්හි සීලේහි කුසල අකුසල කර්මයන්ගේ මවට කරන උපස්ථානයන්ගේ පියාට කරන උපස්ථානයන්ගේ විපාක තියෙනවා. මෙලොවක් ඇත පරලොවක් ඇත එහෙම එකකුත් තියෙනවා. ඔය අපි කතා කරන අපේ ඇහැට නොපෙනෙන යක්ෂ භූත പ്രേත ආදී කොට ඇත ඇතර නොපෙනෙන ප්‍රතිසන්දියක් හෙවත් ඕපපාතික ප්‍රතිසන්දියක් ඇත. මේ සත්වයා පිනපව ඔස්සේ ධාන ඔස්සේ සසර ගමන යෙදින ආකාරයේ තේරුම් අරගෙන එහි මිදෙන පාර පැහැදිලි කරන්නා වූ සත්‍යපසක්කට ගත්ත බුදුන් රහතුන් වැනි අයත් ලෝකේ ඉඳලා හිටලා පහළ වෙනවා. අන්නේ කරුණු විශ්වාස කරනකොට විශ්වාස කරනවා කියන එකේ තේරුම එහෙනම් දානය නොදී ඉන්නේ දෙනවා. සීලය නොගෙන ඉන්නේ සිල් ගන්නවා. ඔතන පුද පූජා කියන්නේ බෝධි පූජා ආදී දේවල් සම්බන්ධයෙන් බලි තොইল නෙමෙයි. එතකොට ඒවා කරනවා. මවට එනුම් පද කියන්නේ පහර දෙන්න යන්නේ පයින් ගහන්නේ උපස්ථාන කරනවා. පියාට උපස්ථාන කරනවා. එයි ඒවැ යහපත් විපාක තියෙන නිසා. එතකොට අන්න මෙලොවක් අපට ඇත පුද්ගලයෙක් වශයෙන් ගත් කලේ කුසල හෝ අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් පරලොවක් ඇත. එහෙනම් යන්න වෙනවා පෘථග්ජන පුද්ගලයාට පරලොව. ඒ නිසා ඔහු මෙන්න මේ සම්මාදිට්ඨිය ලබා ගත්තාම ජීවිතේ අර ජීවනෝපාය සඳහා සුරාවට සූදුවට දුරාචාරයට ඒවට යන්නට ඔහුගේ හිත දෙන්නේ නැහැ. ඔහු ජීවනෝපාය තෝරා ගන්න ලබන්නේ උත්ථාන විර්යාදිගතා සේදාවත් කිත්තා ධම්මිකා ධම්මලද්දා කියලා කතා කරන්නා වූ ප්‍රතිපත්ති වලට යටත්ව. වීරියෙන් තාඩිය මහන්සියෙන් දැහැමිව උපයාගත් දෙයකින්. මොකද එහෙම කරන්න ගියාපම සිතේ අර පරිහානිය කියන එක සිදු වෙන්නේ නැහැ. අනේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනා න්‍යාය තුළ මිනිස් වර්ගයාට ජීවනෝපායක් හඳුන්වා දෙනවා යහපත් ජීවනෝපායක්. බුදුන් වහන්සේ විශ්වාස කරනවා කියන එකේ තේරුම එහෙමනම් මේ මිත්‍යා දෘෂ්ටි පාර තෝරා ගන්න බෑ කාටවත්. එහෙනම් බුදුන් වහන්සේ විශ්වාස නැහැ. යට ඒකයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. බුදුන් රහතුන් පහළ වෙනවා කියන්නේ අපට නොපෙනෙන දෙයක් ලෝකෙට දේශනා කරනවා. ඒක ඇත්ත අපි පිළිගන්න වෙනවා. ඒකයි බුදුන් රහතුන් විශ්වාස කරනවා කියන්නේ. පිළිගන්නවා නම් උන්වහන්සේලාගේ අනුශාසනාවල සබ්බපාවස්සා කරණම් කියන පදයක් තියෙන බව තේරුම් ගත්තොත් ඒක නොකර ඉන්න උත්සාහ කරන එක තමයි මිත්‍යා ධම්මා දිට්ඨි කියලා කියන්නේ.
පළවෙනි මට්ටමේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අන්න එබඳු පුද්ගලයා ස්වකීය ජීවන රටාවේදී අර මවට උපස්ථාන කිරීම, පියාට උපස්ථාන කිරීම, අසරණයන්ට පිහිටවීම, අංගවිකල මන්දබුද්ධිකාය කිරීම, අනුකම්පා කිරීම ආදී කොට ඇති මගේ කෙටි වචන වලින් කියනවා නම් වතුරට වැටිලා ඉන්න කූඹියෙක් දැක්කහම ඒ කූඹියා ගොඩ දාන තැන් පටන් චෛත්‍යක කොත පැලදීම දක්වා නැත්නම් කටින පිංකම දක්වා තියෙනා වූ යහපත්යේ සම්මත ක්‍රියාකාරකම් තමන්ගේ ජීවිතේ කොටස් බවට පත් කරගන්නවා. දැන් ඒ බඳු අයට දිවා රෑ දෙකේ පින් වැඩේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. දැන් මේ සම්මාදිට්ඨිය කියන්නේ එතකොට මේ සම්මාදිට්ඨියට ලැබෙන පාරත් පෙන්නලා තියෙනවා. සම්මාදිට්ඨිකස්ස අන්න ජීවිත කාලයේ මේවා පිළිබඳව කටයුතු කරමින් සමාජ සංවිධාන හදාගෙන සමාජ සේවා කටයුතු කරමින් අවශ්‍ය මොහොතක උදව් උපකාර කරමින් කාලය ධනය සමය සඳහා කැප කරමින් එයින් සතුට වෙනවා. කවුරුත් ඔකට ආදායම් බදු සහන දෙන්න ඕනෙත් නැහැ. කවුරුත් ඔකට ප්‍රශංසා කරන්න ඕනෙත් නැහැ. අහිංසකව Tamanට සතුට වෙන්න පුළුවන් නම් නිස්සරණ අධ්‍යාසයක් තියෙනවා ඒකේ. මේ සම්බන්ධයෙන් මම හැමදාමත් කියන වචනයක් තියෙනවා. මේක මම හොයාගත්තේ 1989ට පෙර. මොකද 81ට 89ට පෙර තමයි මම බයිබලයේ කියුවේ. බයිබලයේ තමයි ඒක තිබුණේ. මොකද්ද? වම් අත කරන දේ දකුණු අත නොදනීවා. මේ උපමාවක් විතරයි. ඒ කියන්නේ Taman යම්කිසි යහපත් ක්‍රියාකාරකමක් කරන්න ඕන, ප්‍රශංසා ලබන්න, සහතික ලබන්න, තෑගි ලබන්න, අනුන්ට පේන්න, වර්ණනා කරගන්න, ආදායම් පදසහන ලබන්න කියන එක නෙමෙයි. රහසිගතව. කියා ඉන්න ඕන නැහැ. අන්නේ විදිහට අපේ ජීවන රටාව අපේ කොතන හිටියත්, ගමක හිටියත්, රජයේ සේවකයේ හිටියත්, පාසලක හිටියත්, තව තැනක හිටියත් Tamanට මුණ ගැහෙන සමාජයක් තියෙනවා. අන්න අපි ළමා කාලයේ සිට මහලු කාලය දක්වා පුද්ගලයෙක් වශයෙන් රැකියාවක් කරන ගමන් මේ කියන සාර ධර්ම සහිත ජීවිතයක් ගත කළොත් මොකද වෙන්නේ? ඒවා පොතට යනවා. නැත්තම් හිතට යනවා. චිත්තාභ්‍යන්තරයට එකතු වෙනවා. මේ චිත්තාභ්‍යන්තරය තුළ දියුණු වෙන්නේ ද්වේෂය නෙවෙයි. අර වැඩ කරන්න ගියාපම දියුණු වෙන එකට කියන්නේ අපුණ්‍යාභි සංකාරය දියුණු වෙනවා. ඒවත් පව් දියුණු වෙනවා, බලවත් වෙනවා. පව් බලවත් කරනවා යා. මේ කියන සම්මාදිට්ඨිකයා පින බලවත් කරනවා. ඒ බලවත් පිනේ අඩුකම සහ මධ්‍යම ප්‍රමාණය සහ උපරිමය මුල් කොටගෙන ඔහුට ජීවිතයෙන් එහා පැත්තට අර දින්නම් පාටිකංකා, දුන්නම් ගතින් පාටිකංකා, ගති දෙකකින් එකක උත්පත්තියක් බලාපොරොත්තු වෙන්න වෙනවායි කියලා කියනවා. දැන් මෙතෙන්ද අපි පුඤ්ඤ කිරිවත්ත සූත්‍රයේ ගත්තොත් පුඤ්ඤ කිරිවත්ත සූත්‍රයෙන් පෙන්නනවා අඩු සීලයට අඩු දාණයට දුප්පත් manussකම. මධ්‍යම සීලයට මධ්‍යම දාණයට සැපවත් manussකම යමක් කමක් තියෙනවා. ඉහළ සීලයට දාණයට දෙවියන් අතර. අන්න දින්නම් පාටිකංකා පුඤ්ඤ කිරිවත්ත සූත්‍රයේ ඉස්සර කරලා තියෙන හැටි. අඩු දන් සිල් වලට manussෝත්පත්තියත් වැඩි දන් සිල් වලට දෙවියෝත්පත්තියත්. දැන් මෙන්න මෙතනින් එහාට ගිය බෞද්ධ සමාජයක් තිබුණේ නැහැ අපට. ඒක අවංකව තේරුම් ගන්න. එහෙනම් අර සම්මාදිට්ඨිය අතු දෙකේ අනික් අත්ත හොයන්න ඕන අපි. ද්වයං වදාමි කියන්නේ දෙකක් කියන එකනේ. අන්න ඒක තුළ තමයි ඊට පස්සේ මේ එළි නොවන සමාජයෙන් විවෘත නොවන බණ ටික අපට අහන්න හම්බ වෙන්නේ. අත්තිබික්කවේ සම්මාදිට්ඨි මහන්නේ තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කර්ම විපාක විශ්වාසය කියන්නේ නැහැ. ඒකට ආර්ය සම්මාදිට්ඨිය කියලා කියනවා. අරියා. අර සම්මාදිට්ඨිය කෙලෙස් සහිත ආසව රැස්වීම තියෙනවා. මේකේ කෙලෙස් නැතිවීම තියෙනවා. අනාසවා. අර සම්මාදිට්ඨිය දෙවියන්ගෙන් එහාට යන්න පාරක් නැහැ. මේ සම්මාදිට්ඨියේ ලෝකෝත්තර මග්ගංගා කියලා පදයක් තියෙනවා. ඒකෙන් කියන්නේ ලෝකෝත්තර මාර්ගාංග වලින් යුක්තයි. ලෝකෝත්තර මාර්ගාංග කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන හතරට නිවන් ලැබෙන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මගඵල පිළිවෙලින්. දැන් එහෙනම් අර සම්මාදිට්ඨිය කොච්චර කල් ගියත් සෝවාන් මගඵල නෑ නේද? අන්න ඒවයි මේ පුළුල්ව දැනගන්නවා කියන එකේ තේරුම. අර මම උදේ කියපු කෙටි බණෙන් කියනවට වඩා පුළුල්ව දැනගන්නවා කියන එකේ තේරුම.
කොතරම් කල් ගියත් මේ බුදු සාසනය අනාගත බුදු සාසනය දසවස්තුක සම්මාදිට්ඨිකයා කර්ම විපාකවල හොඳ පැත්තට පුද්ගල දෘෂ්ටියෙන් ගමනක් යනවා ගමන හොඳ කරගන්නවා ඇරුණාම එයාට අරියා නැහැ එබැවින් අනාසවා නැහැ ඒ නිසා ලෝකෝත්තර මාර්ගාංග නැහැ ඔහු දුකින් මිදිලා නැහැ දුක තුල සැප අපිට ඒක සම්පූර්ණයෙන් සමාජයෙන් බැහැර කරන්න බැරි මේ ගැඹුරු දහම නොතේරෙන පිරිසක් ඉන්නවා එබැවින් ඔවුන්ට ඒ පාරේවත් යන්න කියන්න ඕන නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ නැතුව. නමුත් අවුරුදු 7-800ක් මේ බණ ටික නම් කිව්වේ මමත් මහාන වෙලා මේක කියන්න මහන්සි වෙන්න ඕන නැහැ. ඔය කියන සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටි දෙක විස්තර කරන්න නම් බොහෝ දෙනා කියන පරිදි පව්පින් දෙක විස්තර කරන්න නම් එහෙනම් අපි මහානකමේ ඉන්න ඕන නැහැ. ඒක තිබුණානේ දා ඉඳලා. අර විවෘත නොවන එක ලෝකෝත්තර මාර්ගාංග සහිත ආශ්‍රව සේවන ආර්ය සම්මාදිට්ඨිය. මේක තියෙනවා කියලා තියෙනවනේ. තියෙනවා නම් හොයන්න ඕන. හොයන්න ගියොත් සොයන්නාට හම්බ වෙයි. එහෙමනේ. අන්නේ සොයා ගැනීම තුළ අපට අර ආපු මෙතෙක් ආපු මාර්ග වලට වඩා එහාට යන්න වෙනවා. ඔය මෙතෙක් ආපු මාර්ගය අපි විවරණය කළේ පුද්ගලයා මුල් කොටගත්ත පාපය පුද්ගලයා මුල් කොටගත්ත පින. ඔය කුසලයේ අකුසලයේ ඉගෙන ගන්න කාලේ මට මතකයි මට ප්‍රශ්නයක් මතුවුණා. මොකද මම හිතන් හිටියේ මේ අකුසලයේ කියන්නේ පව් කුසලයේ කියන්නේ පින් කියලා. ළමා කාලේ තරුණ කාලේ හිතන් හිටියේ. නමුත් අරක පාඩම් කරගෙන යනකොට මෙන්න මෙහෙම තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, බොරුපරස, ඉස්කේලාම්, දැඩි ලෝභය, බලවත් ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටි. ඒ කාලේ පාඩම් කරපු ඔය කියන්නේ ඉස්කෝලේ යන කාලේ හරි විභාග ලියන කාලේ. මේවට කියනවා දස අකුසල් කියලා. මේ දස අකුසල් වලට මුල් වෙන මූල වලට කියනවා ලෝභ, දේශ, මෝහ කියලා. දැන් මම හිතන් හිටියේ අකුසල් ඒවා මේ කුසල් කියන්නේ පින් වලට කියලා. අදටත් එහෙම හිතන අය මේ සමාජයේ ඉන්නවා. නමුත් අර යටින් ඊට පස්සේ උගන්වනවා ඉහතකී දස අකුසලයෙන් වෙන්නේම දස කුසලයයි. ඒක අමුතු එකක් මේ. ඒකේ කරන්න දෙයක් නෙවෙයිනේ තියෙන්නේ. අකුසලයෙන් වෙන්නීම විතරනේ කරන්න තියෙන්නේ. අන්න පෘථග්ජන පුද්ගලයාට අකුසල් තේරෙනවා. අකුසල් කරමින් පින් කරන්න පුළුවන්. අකුසල් නොකරමින් පින් කරන්න පුළුවන්. නමුත් පෘථග්ජන පුද්ගලයාට අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කරන්න තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපිට මේ මිත්‍යා දෘෂ්ටි අතහැර ඔය කියපු දසවස්තුක සම්මාදිට්ඨියටත් දසවස්තුක සම්මාදිට්ඨිය අතහැර ආර්ය සම්මාදිට්ඨියටත් පැමිණෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා මාර්ගෝපදේශකත්වය තුළ ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන හැටි තියෙනවා. ඒක දෙපයින් යන ගමනකින් පැමිණෙන්න බෑ. අවබෝධයෙන් පැමිණෙන්නට ඕන. ඒක ටිකක් අර මෙතෙක් කියව බණට වඩා ටිකක් බර බණක් ගැඹුරු බණක් තව වචන ටිකක් ඉගෙන ගන්න ඕන. මේ ඉන්න පින්නතුන් බොහෝ දෙනෙකුට මේ වචන තේරෙන බව මම උදේ අහුව ප්‍රශ්නයකට දීපු උත්තර වලින් මට තේරුණා. අදත් ඇවිදින් ඉන්න පුළුවන් යම් පිරිසක් කලත ඒ නිසා අපි ආයෙත් එහෙම නැත්නම් ඔය ඉන්න පිරිස අතරත් කොතරම් ඕවා කිව්වත් තේරෙන්නේ නිසා මතක නැති වෙලා ඉන්න අයත් ඉන්නවා. මොකද ඔය තේරිලා තියෙනවා නම් ඒ තේරුණ එකේ ප්‍රතිඵලය ජීවිතේ වෙනස් වෙලා තියෙන බවට පේන්න ඕන. අනුගමනීය ප්‍රතිපදාව තුළ. බණ අහන්න බණ තේරෙන්න ඉස්සලා ගිය පාරම නම් බණ අහලත් දාන්නේ. එහෙනම් ඒ ඇහුවා මේ කණෙන් ඇහුවා අනික් කණෙන් ගියා චරිතේ හැමමයි. වෙනස් වෙන්නේ නැහැ නේ එහෙම. මේ කණෙන් අහපු දේ අනික් කණෙන් ගියොත් චරිතේ වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ කණෙන් අහපු දේ ධාරණය කරලා තේරුම් ගත්තොත් Taman ඒකෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන බව සමාජයට හංගන්න බෑ. දැන් මම මෙතෙන්ට අමුතුවෙන් විදු වචනයක් තියෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේ දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කළේ කර්ම විපාක සම්මාදිට්ඨිය පුද්ගලයා මුල් කොටගෙන. ස්ත්‍රියට පුරුෂයාට ගිහියාට පැවිද්දාට තම තමන්ගේ ශික්ෂාපද සංවරයක් තුළ මේකේ සීමා සහිතව ඉඳමින් දියුණුව කරා පාන ගන්න පුළුවන්. දැන් ඉතින් එතන තව පදයක් තියෙනවා. මොකද්ද?
දානේ විපාක නැත, සීලේ විපාක නැත, කුසල කර්ම විපාක නැත කියන නැත 10 නියත මිත්‍යා දෘෂ්ටිය. දානේ විපාක ඇත, සීලේ විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත කියන 10 දසවස්තුක සම්මාදිට්ඨිය. අර ත්‍රිපිටකේ පෙරලලා බලපුවම තවත් තැනක තියෙනවා සම්මාදිට්ඨි සම්මාදිට්ඨිකෝ භික්කවේ. ගිත්තාවතානකෝ බාතේ සම්මාදිට්ඨිකෝ හෝති. ස්වාමීනි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා කොපමණකින්ද සම්මාදිට්ඨි වෙන්නේ. ඒකේ තියෙනවා ආගතං ඉමං සද්ධම්මන්ති. ධම්මේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේහි නොපිරිහෙන පැහැදීමෙන් යුක්ත වෙන්නේ. සද්ධර්මයට පැමිණුණා වෙන්නේ කොහොමද? අන්න මේ අපි ඉස්සරින් සඳහන් කළා වූ අර මරණින් එහා පැත්තට මිනිසුන් අතර දෙවියන් අතර උත්පත්ති බලාපොරොත්තු වෙන සම්මාදිට්ඨියේ මේක නෑ. ඒකයි තේරුම් ගන්න ඕන. අරකේ තියෙන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති තී භික්ඛවේ සම්මාදිට්ඨි. අන්න ඊළඟ සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙන හැටි. අරකට කියනවා දසවස්තුක විශ්වාසය තුළ භවගාමී වෙන බැවින් භවගාමී සම්මාදිට්ඨිය. මේකට කියනවා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. අන්න අර මලිදේව මහරහතන් වහන්සේන් පස්සේ ශාසනයේ නිවන් මඟ වැහුවා දැන් පස්සේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියන එක පොතේ විතරයි තියෙන්නේ, සමාජයේ නැහැ. එහෙනම් අපට අර මේ පෙන්නපු මේ බාල සූත්‍රයේ සඳහන් බාල වග්ගයේ සඳහන් පරිදි අර පව නැමැති මිත්‍යා දෘෂ්ටිය පින නැමැති සම්මාදිට්ඨියෙන් එහා පැත්තට පාරක් බුදු සසුන තුළ තිබුණේ නැහැ. අන්න මේ ටික තේරුම් ගන්න ටිකක් හොඳ කල්පනාවක්, හොඳ අවබෝධයක්, හොඳ ඕනකමක් තියෙන්න වෙනවා. ඒ අවබෝධයේදී ඔබට තේරෙන්න වෙනවා මිත්‍යා දෘෂ්ටියත් භවගාමී, දසවස්තුක සම්මාදිට්ඨියත් භවගාමී. භවගාමී කියන්නේ භවයේ දෙපැත්තට ගමන් කරන්න සිද්ධ වෙන අපායගාමී, ඒ කියන්නේ කාම දුගතිගාමී, කාම සුගතිගාමී. නිර්වාණගාමී නෑ ඒකේ. අන්න ඒක තේරුම් ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අනිවාර්යෙන් නිර්වාණගාමී ප්‍රතිපදාවක්. ඒ ටික අවලංගු කරලා අර ටික විතරක් සමාජයේ තිබුණා තමයි. නමුත් ඒ ටික සදාකාලෙටම අලංගු කරන්න ඕනේ නැහැ. ඒ සම්බන්ධයෙන් පෙන්වන්නේ යට වුණොත් තේරුම් ගන්නෑ නැත්තම් බබලන්නේ නැහැ. විවෘත වුණොත් බබලනවා. ඔබටයි මටයි තේරුම් අරගෙන විවෘත කරගන්න පුළුවන් නම්, අනුගමනය කරන්න පුළුවන් නම් අපි එතකොට මොකද කරන්නේ? අඳුරේ ඇවිදින මිනිස්සුන්ට ඇස් දෙනවා වෙනවා නේද? ඔය දෙපැත්ත පිළිබඳව බුදුන් වහන්සේ තව ගාථාවක පෙන්වලා තියෙනවා, ඔබට මතකද? මම කියලා ඇති කීප වතාවක්. ඔය අපි කතා කරන්න හදන ආර්ය සම්මාදිට්ඨියෙන් මෙහා පැත්තේ මේ දෙකේ ඉරණම පිළිබඳව තියෙනවා ලස්සන ගාථාවක්. අන්න ඒක තේරෙනකොට තේරෙවි. ඔබ දැකලා ඇතිනේ සමාජයේ ඉන්න උපතින්ම ඇස් වලවල් තිබුණාට ඇස් විවෘත නැහැ. පේන්නේ නැහැ, මේ ලෝකේ රූප මොකවත් නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා මේ පුද්ගලයාට කියනවා ಜಾති අන්ධයා ජච්ඡන්தோ යතාපි නාම ජච්ඡන්தோ. යම්සේ මේ ಜಾති අන්ධයා නම් ලැබූ පුද්ගලයා, ස්ත්‍රී හෝ පුරුෂයා, නරෝ අපරිනායකෝට ඉස්සරහෙන් පාර පෙන්වන්න කෙනෙක් නැත්නම්, සුදු සැරේටයක් ඇතුව අදනන් නැතුව හෝ මොකද වෙන්නේ? ඒකදා ඇති මග්ගේන කුම්මග්ගේන යති ඒකදා. දවසක් පාර යන්න පුළුවන්, තව දවසක් කැලේ යන්නත් පුළුවන්. පාරයි කැලේ දෙක හොයන්න බෑනේ. එනි කවුද? මග පෙන්වන්න කෙනෙක් නැති නිසා ඉස්සරහින් යන. අත්වැල් අල්ලන්න යන්න කෙනෙක් නැති නිසා ඒක උපමාවක් විතරයි. ಜಾති අන්ධයාට කැලේ පාරේ දෙකේ යන්න පුළුවන්. අන්න ඒ වාගේ කියලා ගන්නවා සංසාරේ සරං බාලෝ. දැන් මේක මතක තියාගන්න, මේ බාල වර්ගයේ තියෙන්නේ මේ සම්මාදිට්ඨියත් බාල, මේ මිත්‍යා දෘෂ්ටියත් බාල. හොඳ එකක් නන් නෙවෙයි. ඒකයි බාල වර්ගයේ තියෙන්නේ. අර මෙතනින් ගලප ගන්න පුළුවන්. සසරේ යමෙක් සැරිසරනවාද? අපාය හරි, දිව්‍ය ලෝක හරි, බ්‍රහ්ම ලෝක හරි, ඔක්කොටම සංසාරයේ තරම් බාලෝ කියලා බුදුහාමුදුරුවෝ අදාරන්නේ. සසර සැරිසරන්ට හේතු එකතු කරගන්නා වූ අයට බුදුරජාණන් වහන්සේ බාලයා කියලා කියනවා. සංසාරයේ සරං බාලෝ. මේ සසර සැරිසරන බාලයාට
තතෝ අපරිනායකෝ සසරින් නිදහස් වෙන පාර පෙන්වලා දෙන්න කෙනෙක් නැත්නම් මඟ පෙන්වන්නේ. අන්න බුදුන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය. අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේ මඟ පෙන්වන්නේ. ඒ තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවලින් මඟ පෙන්වීමක් නැති යුගයක. ඒක තමයි නරෝ තතෝ අපරිනායකෝ. අන්ධයාට පාරේ කැලේ යන්න පුළුවන් වගේ මේ පුද්ගලයින්ට මොකද කරන්න පුළුවන්? කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිචේකදා. එක දවසක් පව් කරන්න පුළුවන්, අනිත් දවසේ පින් කරන්න පුළුවන්. අර අන්ධයා පාරේ කැලේ දෙකේ යනවා වගේ මේ පිනපව දෙක තුලත් බුදුරජාණන් වහන්සේ බාල බවක් සහ අන්ධ බවක් පෙන්වනවා නේද? බුදුන්ගෙන් මගහැලි නොවන සමාජයේ මෙතනින් එහාට පාරක් නැහැ. ඔන්න බුද්ධ ශාසනයට වෙලා තියෙන දේ. කරෝති ඒකදා පුඤ්ඤං. විසක් දවසට, පොසොන් දවසට, කඩන පින්කම් දවසට පිනට බොහොම බරයි. දේශපාලන අර්බුද තියෙන දවසට, ඉඩම් අර්බුද තියෙන දවසට, දික්කසාද සම්බන්ධින නඩුදාව දවසට ඒ වගේ පින් එකක්වත් ලෝභයෙන් දේශයෙන් මොහෙන් කටයුතු කරන එකට කරන්නේ. අපුඤ්ඤම් පිචේකදා. දවසක පින් කරයි, දවසක පව් කරයි. නමුත් අපට මේ අපරිනායක නෙමෙයි, මඟ පෙන්වන පරිනායකයෙක්. නැත්තම් බුදුවරයා නැමැති මාර්ගෝපදේශකත්වයේ පහළ වුණ උත්තමයා මේ බුද්ධෝත්පාදයේ පහළ වෙලා අවුරුදු 45ක් විතර වැඩ ඉඳලා විවිධ පැති වලින් කරුණු පැහැදිලි කරපු ධර්මදේශනා ගොන්නක් එකතු කරලා භික්ෂු පරපුරට බාර දීලා වැඩම කරලා තියෙනවා. උන්වහන්සේලා එක කටමාඩයෙන් පවත්වාගෙන ඇවිදින් ග්‍රන්ථාරූඪ කරගෙන පිටපත් මගින් අද දක්වා රැකලා තියෙනවා. මේකේ තියෙන ලස්සන ගාථාවක් එකක් විතරක් මෙතෙන්ට ආයෙත් කියන්නම් මම. මේ අය රතන සූත්‍රයේ කියන නිසා, මංගල සූත්‍රයේ කියන නිසා මේව මතක ඇති කරන්නේ. මේ සූත්‍රේ පාඩම් ඇති. පාඩම නෙමෙයි මම කියන්නේ. මෙන්න මේ ගාථාවෙන් කියන දේ මොකද්ද බලා ගන්න. වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතූපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය. ලෙහා ගන්න. එතකොට තේරෙනවා. නිර්වාණගාමී ප්‍රතිපදාවට අතිශය හිතකර වූ ඉබඳ උපමා ඇති දහමක් දේශනා කළසේක්ද. මොනවද තතූපමං ධම්ම වරං? මොකද්ද උපමාව? රුක්ෂ සසුණු සමූහයක් තියෙනවා. මේ ගිම්හාන මාසයේ අග වෙනකොට ಭಾರತයේ මේ හැම ගහකම අතුවග මල් පිරෙනවා. යතා පුස්සිතග්ගේ විකුණ මල් ඇති. ඒ ගහ කොහොඹ ගහක්ද? ඒ ගහ වෙන જાතියේ ගහක්ද? ඇහැල ගහක්ද කියලා කතාවක් නැහැ. හැම ගහකම තියෙන්නේ මොනවද? මල්. ඉබ්බඳු මල් පිපි ගසක තිබෙන මලට උපමා කොට ධර්මයක් දේශනා කරා කියලානේ තියෙන්නේ අර තතූපමං ධම්ම වරං. එහෙනම් මල් වලට උපමා කරලා තියෙන්නේ ධර්මය. ඕන ගහක් හොලවපුවම ඕන ගහකට ගියාපුවම මල් ගන්න පුළුවන්. මොනවද මේ ගස්? චුල්ල හත්තිපදෝපම සූත්‍රයේ, මහා හත්තිපදෝපම සූත්‍රයේ, රුක්ක චුල්ල රුක්කෝපම සූත්‍රයේ, ආසීවසෝපම සූත්‍රයේ ඔය ගස් එක ගස්. මහා රුක්ක සූත්‍රයේ, සංයෝජන සූත්‍රයේ. ඒ ඕනෑම මේ ධර්මදේශනාවක් නැති මේ රුක්සේ තියෙන්නේ අර ඒ බඳු උපමා ඇති දහම්. නිවන් මගට හිත කරවෙන්නා වූ දහමක් මේ තියෙන්නේ. අර ගාථාවේ තේරුම ඒකයි. බුදුන්ට මල් පූජා කරන්න කියලා නෙමෙයි එකෙන් පෙන්නලා තියෙන්නේ. බුදු ත්‍රිපිටක සූත්‍ර දේශනාවල සද්ධර්ම නැවති මල් තියෙනවා, ඒවා නෙලා ගන්න කියලා තියෙන්නේ. අවාසනාවකට අපට අවුරුදු 400ක් තිස්සේ ගහ විතරයි හම්බෙලා තියෙන්නේ, මල් නැති කාලයක්. හැබැයි මල් පිපෙනවනේ ආයේ. ගිම්හාන මාසයේ යකට මල් පිපෙනවා. අන්න වගේ අපිට මේක හඳුනා ගන්න පුළුවන් නම් මේ සූත්‍ර දේශනාවල තියෙන සදහම් මල් සමාජයට විවෘත කරලා දෙන්න පුළුවන්. එතකොටවත් ඉතින් අර ටෙලිෆෝනයෙන් මල් කඩන එක වෙනුවට ওই මල් නෙලා ගන්න නැතේ. ඒ අලුත්ම වචනේ මං කිව්වේ සමාජයේ තියෙන එක. මගේ ළඟ නිකන් නෙවෙයි, මට ඇහෙනවා. සමාජයේ යනකොට කියනවා. කා එක්කද මල් කඩ කඩ හිටියේ කියලා හැම අහනවා ඔය.
එහෙනම් අපට ගහේ තියෙන හැම ගහකම මල් පිපෙනවා වගේ මේ බුදුන් වහන්සේ වදාළ මංගල ධර්ම දේශනාව හෙවත් ධම්සක් පැවතුම් සූත්‍රයේ සිට අවසන් සූත්‍රය දක්වා ඕනෑම සූත්‍රයක් තුළ තියෙන්න ඕන නිබ්බානගාමින් පරමං හිතාය නිවන් මගට ඊතා හිතසුව සදහම්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට වැරදිලාද? ඒ මට හිතෙන දෙයක් කීවේ. එහෙනම් අපට ඒකේ තියෙන දේ පේන්නේ නැහැ. මම එහෙම එකක් දෙකක් කිව්වොත් මොකද කියන්නේ? ඔන්න ඔය පිරිත් පොතේ තියෙනවා ඡන්ද පරිත්තං සූර්ය පරිත්තං කියලා දෙකක්. ඔය පාන්දරට හැන්දෑවේ පිරිත් කියනකොට මුල් පිරිත් දේශනාව ඕක කියනවා. අතකෝ චන්දිමා දේව පුත්තෝ රාහුණා අසුරින්දේන ගහිතෝ හෝති. අතකෝ සූර්ය දේව පුත්තෝ රාහුණා අසුරින්දේන ගහිතෝ හෝති. දැන් අපි මේක ගන්නෙ කොහොමද? ගන්නෙ නක්ෂත්‍රයෙන්. නක්ෂත්‍රයේ ඉන්නවා රාහු. රාහු මොකද කරන්නේ? හඳ ගිලිනවා කාලෙකට. කාලෙකට මේ ඉරත් ගිලිනවා. ඉතින් අපි හිතන කට ලොකු සතෙක් මේක ඇතුළට ගත්තා කියලා තමයි හිතන් ඉන්නේ. මොකද්ද මේ රාහු කියන්නේ මොකේටද? සෙවණැල්ලට. ඉරයි හඳයි පොළොවයි එක කෙලින් හිටපුවාම ඉරෙන් වැටෙන එළිය පොළොවට වැටිච්ච ගමන් හඳට නැතුව යනවා. එතකොට හඳ රාහු ගිල්ලා. ඉරයි හඳයි අතරට ඉරයි පොළොවයි අතරට හඳ ආපුවාම ඉරෙන් වැටෙන එළිය හඳට වැටෙනවා. එතකොට පොළොවට එළිය නැතුව යනවා. එතකොට ඉර පේන්නේ නැතුව යනවා. හඳ නිසා හඳට වැහිලා ඉර පේන්නේ නැතුව යනවා. දැන් සූර්යග්‍රහණය රාහු ගිල්ලා. මේක කියනවා කියලාද හිතන් ඉන්නේ මේ සූත්‍රේ? අපි හිතන් ඉන්නේ එහෙම තමයි දැන් ඉතින්. හොඳයි ඉතින් ඊට පස්සේ බුදුහාමුදුරුවන්ට ආරාධනා කරයි කියලා මම හොළුව හත්කට පැලෙයි කියලා රාහු මේ හිර අතෑරියා. ඊට පස්සේ එළියට ආවයි කියලා තන් ඉතින් මේ සූර්යග්‍රහණ ඉවර නැහැටනේ තියෙන්නේ. මොකක්ද ඒකේ තියෙන බණ මට කියලා දෙන්න. කොහේකේ සදහම්මත්? එහෙනම් මේවා තියෙන දේවල් අපයට තේරෙන්නේ නැහැ. හැබැයි මට අවුරුදු 14 15 කාලේ මම ඒ කාලේ ජනප්‍රිය චිත්‍රපටයක් බලලා තියෙනවා. ඒක කියන්නේ මාතලන් කියලා. මාතලන් එකේ මේ ගීත රචකයාට මේ අපේ අයට වඩා තේරෙනවා. සඳරාහු මුකේහි ගිලුණා ලෙසේ අඳුරු විය ජීවිතේ මාගේ ශෝකේ නසා. අන්න කතාව. සඳරාහු මුකේ ගිලීමට උපමා කරලා තියෙන ජීවිතය අඳුරු වීම. එහෙනම් එහෙම එකක් තිබුණොත් මේ සූත්‍රවල අපේ ජීවිතය අඳුරන පැත්ත තමයි මේ රාහු ගිලීම කියලා කියන්නේ. අන පෘථග්ජන පුද්ගලයා මගේ ආත්මකට ගන්න ගිහලා ලෝභයෙන් දේශයෙන් මෝහෙන් පිරෙනකොට ඔහුගේ ජීවිතය අඳුර වෙන එක තමයි මේ රාහු ගිලිනවා. හැබැයි බණ තේරුම් ගත්තන් පස්සේ රාහුට යන්න වෙනවා. ආපහු නිදහස් වෙනවා. ඒ විදිහට වැරදීම තුළ ජීවිතය අඳුර වෙන හැටි සහ නිර්වැදීම තුළ ජීවිතය ආලෝකමත් කරන හැටි තිබුණොත් ඒකේ සදහම් මල් තියෙනවා නේද? ඡන්ද පරිත්තං සූර්ය පරිත්තං දෙකේම අන්න එහෙම ඒකේ අපට අදාළ ජීවිතයේ අඳුරවීමක් සහ ඒ ආලෝකමත් කරගන්න බුදුසරණ ලබා ගන්න හැටි තියෙන්න ඕන. එහෙම නැත්නම් අර නක්ෂත්‍රය සඳහා නිරයි හඳයි රාහුයි ගැන කියා හිටියා කිව්වොත් එහෙම. ඒකෙන් තියෙන එක තැනක පරණ බණක්නේ. ආනන්දහාමුදුරු එහෙමයි කියලා තියෙන්නේ. ඒක පස්සේ දවසක් කියන්නම් මම. ඔය එක හිමිනමකෙන් අහලා තියෙනවා මේ කාරණා ටිකක් පිළිබඳව. උන්වහන්සේ කියලා තියෙන්නේ අර බමුණන්ගේ අතේ තිබිච්ච කාරණා ටික තමයි පේනලා තියෙන්නේ. ආනන්දහාමුදුරුවෝ පරණ බණක් නේ ඔක පරණ එකක් නේ. ආනන්දහාමුදුරුවෝ ඥානවන්තයිනේ එහෙනම් පැහැදිලි කරන්නකෝ කියලා. මම තව කීවේ නැති ලස්සන සූත්‍රයක් මේක. තව පාඩම් කර ඉන්නේ. ඔක ලස්සනයි හරි. ඉස්සරහට කියන්නම්. ඒකේ බුදුන් ආනන්දහාමුදුරුවෝ පැහැදිලි කරපු කාරණේ ඔබට අදාළයි. ඒ නිසා මේ සූත්‍ර දේශනා නිකන් කයිවාරු කියලා හැම හිතන්න එපා. අන්තර්ගතය අපට තේරෙන්න නම් දසවස්තුක සම්මාදිට්ඨිය ඉඳලා බලලා හරියන්නේ. එතකොට තමයි රාහු වෙනම, ඉර වෙනම, හඳ වෙනම ගිලිනවා තියෙන්නේ. එහෙම එකක් ඒවටවත් නැහැ. එහෙනම් අපට අඳුරේ අත ගන්න වෙලා තියෙනවා ඒක තෝරගන්න බැරුව. මට කිව්ව සූර්ය පිරිතෙන් බණක් කියන්න කියලා, චන්ද පිරිතෙන් බණක් කියන්න කියලා මම පෙන්නන්නම් හඳ රාහු ගිලින හැටි සහ හඳ මේ රාහුගෙන් ගලව ගන්න හැටි.
හැබැයි ඒක එහෙ නෙමෙයි ඕගොල්ලෝගේ හිතේ වෙන දෙයක්. බුදු සරණින්. එතකොට ඒවේ අර්ථයක් තියෙනවා නේද? ඕක තමයි අර මම කියන්නේ අර ගාථාවේ යත වනප්පකුම්බේ යතාපුස්සිතග්ගේ කියන පදයෙන්. හැම ගහකම අග මල් පිරීලා තියෙන්නේ. හැම ගහකම අගමල් පිරුණා පිරීමට උපමා කොට වූ සදහමක් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒක නිවන් සඳහා ඊතා හිතසුව වෙනවා නිබ්බානගාමින් පරමං හිතාය. හොයාගන්න ඕන. හැබැයි සූත්‍ර දේශනා 18,000ෙන්ම හොයන්න ඕන නෑ. ඔබට තේරුම් ගන්න පුළුවන් එකකින් තේරුම් ගන්න ඒ ගහෙත් මල් අනිත් ගහෙත් මල් අනිත් ගහෙත් මල් ඔක්කොගේම සදහම් මල්ලේ තියෙන්නේ. එහෙනම් අපි මේ හැම එකෙම තියෙන සදහම් මල් මේ සූත්‍ර දේශනාවෙන් එහාට කතා කරන්න වෙනවා දැන්. කුමක්ද අර මම කතා කරපු ආර්ය සම්මා දිට්ඨිය කියන එකට තියෙන තේරුම? දුක්ඛේ ඥානං. දුක මොකද්ද දනීද? දුක්ඛ සමුදය ඥානං. දුකට හේතුව මොකද්ද දනීද? දුක්ඛ නිරෝධේ ඥානං. දුක නැති වුර්තන දනීද? දුක නැති කරන්නට අවශ්‍ය මාර්ගය දනීද? එපමණකින් සම්මාදිට්ඨිය වේ. අන්න චතුස්සත් සම්මාදිට්ඨිය. අන්න චතුස්සත් සම්මාදිට්ඨිය වහපු බුදු ශාසනයක තුළ තමයි ඒ කොටස අවලංගු නිසා අනාගත බුදුහාමුදුරුවෝ ඒක කියලා දෙනකල් අපට ඉන්න පාරක් හදලා තියෙන්නේ. නමුත් මේ සූත්‍ර දේශනා නැමැති ගස්වල අග මල් පිපුණොත් එහෙම ඕන කෙනෙකුට නෙලා ගන්න පුළුවන් නේද? දැන් මේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ පටිපදා ඥානං කියන හතර පාඩම් කරගෙන හරියන්නේත් නැහැ. විභාගයට ඉල ලකුණු අරන් හරියන්නේත් නැහැ. මේක කොතනද දේශනා කරලා තියෙන්නේ? කොතනින්ද මේක දකින්නේ කියන එක හොයාගන්න වෙනවා. එතකොට යන්න වෙනවා නියත මිත්‍යා දෘෂ්ටියත් පුද්ගලයා මුල් කොටගෙන දසවස්තුක සම්මාදිට්ඨියත් පුද්ගලයා මුල් කොටගෙන ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරන්නේ පුද්ගලයා මුල් කොටගෙන නෙමෙයි පුද්ගලයාට මුල් වුණ කියන්නේ ඊටු ටික. සෑම පුද්ගලයෙකුටම පොදුසේ සලකන්න පුළුවන් අනත්ත ලක්ෂණ සූත්‍රයේ ලෝට එලි කළා වූ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන. මේ නිසා පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධයේ පිළිබඳ අවබෝධකින් තොරව සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් නිවනක් නැහැ. කාටවත් නෑ. අන්න ඒකයි ඇත්ත සිද්ධිය. පංචස්කන්ධය තුළ මේක තෝරා ගන්නට දුරදිග යන්න අපට බැරි වුණා. අපේ නුවණ එච්චර අපේ කියන්නේ මගේ නෙමෙයි සමාජයේ නුවණ එච්චර නැහැ. ඒ නිසා කවුරු හරි කියන දෙකකින් සෑහීමටපත් වුණා. ඒ නිසා ඔබේ ගමේ තියෙන ආකාරයෙන් නම් මම කතා කරන්නේ වෙද මහත්තයාගේ පංචස්කන්ධය. ඒ කියන්නේ ශරීරය. මේ ළඟදී ධර්ම දේශනාවක් කරමින් ඉන්නකොට ඒක සවන් දීප සංවිධානය කරපු කෙනෙක් කිව්වා අබ වහන්සේ කියන කල් අපි හිතන් හිටියේ මේ ඇහැයි කනයි නාහි දිවයි කයයි පහට පංචස්කන්ධය කියලානේ. ඕකනේ දුරදිග යන්න බැරි වුණේ. එහෙනම් මම එතන ලස්සන වචනයක් කියලා තියෙන කාලයක් තිස්සේ අදත් ආයේ කියනවා. මේ සසර ගමනේ පැවැත්ම හෝ නිමාව තේරුම් ගන්නට ඕනේ නම් ඒ සඳහා භාවිතා කරන්න ඕන ධර්ම න්‍යාය 5-6ක් මට තේරලා තියෙනවා ත්‍රිපිටකයේ තියෙන බව. ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, පටිච්චසම්පදායේ නිරෝධය, කර්මක්ෂය කිරීමේ කර්මය, සතර සතිපට්ඨානය, බොජ්ජංග. ඔය තියෙන පාරවල් කීපයක්. ඔක්කොම ඕනේ නැහැ එකකින්. මගේ වැටහීම තමයි ත්‍රිලක්ෂණය දේශනා කරලා තින්නේ පංචස්කන්ධය තුල. පංච උපාදානස්කන්ධය තුල. අනුලෝම පටිලෝම පටිච්චසමුප්පාදයේ නිරෝධයයි පැවැත්මයි දේශනා කරලා තින්නේ පංච උපාදානස්කන්ධය තුල. චතුරාර්ය සත්‍ය අවබෝධය දේශනා කරලා තින්නේ පංචස්කන්ධය තුල. සතිපට්ඨානය දේශනා කරලා තින්නේ පංචස්කන්ධය තුල. බොජ්ජංග වඩන්න දේශනා කරලා තින්නේ පංචස්කන්ධය තුල.
කර්මක්ෂය කිරීමේ සහ කර්ම රැස් කිරීමේ කර්ම දේශනා කරලා තියෙන පංචස්කන්ධය තුළ. පංචස්කන්ධය තුලින් මේක බලන්න බැරි නම් බණ දැන ගැනීම කටපාඩමක් විතරයි. ඔන්න රහස. අන්න ඒ කොටස තමයි දුර්ලභ. ත්‍රිලක්ෂණය චතුස්සය පටිච්චසම්පාදය නැමැති වචන ඕන තරම් මේ සමාජයේ දේශකයන් වහන්සේලා ගිහි පැවිදි කියාවේ. ඒ වචන ටික සමාන වුණාට හැමෝම කියන්නේ බුදුබණ කියලා කියන්න එපා. තව ටිකක් එහාට ගිහින් තේරුම් ගන්න මම මේ පිළිබඳ තොරතුරු විස්තර කියන්න කැමති නැහැ. එහෙනම් අපට මේ සම්මා දිට්ඨිය ඊළඟ සම්මා දිට්ඨිය භව නිරෝධගාමී සම්මා දිට්ඨිය පාවිච්චි කරන්න පංචස්කන්ධ නම් වූ ධර්මතාවය පොතේ තිබිලා බෑ, සූත්‍ර දේශනාවක තිබිලා බෑ. ඔබ ළඟ තිබෙන බව සහ ඔබ ළඟ ක්‍රියාත්මක වෙන හැටි තේරෙන්න වෙනවා. අන්න ඒක තුල පව් සිදුවීමත් මිත්‍යා දෘෂ්ටිය, පින් සිදුවීමත් මිත්‍යා දෘෂ්ටිය. මමද එහෙම කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ. කොතනද ඒක තියෙන්නේ? මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. ඉපදෙමින් මැරෙමින් සත්‍යය සසර ඇවිදිනවා නම් ඒකේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. හොඳයි, ඉපදෙමින් මැරෙමින් සත්‍යය ඇවිදින්නේ කොහොමද? පවෙන්, පිනෙන්, ධානයෙන්. එනම් පව පින් ධාන තුනම බුදුන් වහන්සේ වදාළ පරිදි ජාති මරණ ගාමිනෝ සසර ඇවිදින එකක් නම් ඒකේ මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් ත්‍රිපිටකයේ බොහෝසේ කියවලා මේ සූත්‍ර ගලපගත්තාම තමයි කිසිම ගැටලුවක් පැටලිල්ලක් නැතුව එලි කරන්න පුළුවන්. බැලුවම මිත්‍යා දෘෂ්ටියත් මිත්‍යා දෘෂ්ටිය, දසවස්තුක සම්මාදිට්ඨියත් මිත්‍යා දෘෂ්ටිය. බුදුන් වහන්සේ වදාළ පරිදි. අපි ඒක සම්මාදිට්ඨි මිත්‍යා දෘෂ්ටි කියලා දෙකකට බෙදුවාට ඒ දෙකම ආපහු භවගාමී අවිද්‍යාව තුළ. ඒකයි මිනිසුන් කල්පනා කරන බමුණන් කල්පනා කරපු තැන ඉන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර තැන දක්වා අපේ අවබෝධය පුළුල්ව ගේන්න ඕන. දැන් මෙතනින් එහා පැත්තට කොටස ටිකක් මා සමග යා යුතුයි, මා කියන දේ ඔබට වැටහිය යුතුයි. ඒ ඔබේ අවබෝධය වෙන්න ඕන. එහෙම නැත්නම් ගුරුවරයා ගණන් දන්නවා කියලා දුන්නා, ගුරුවරයන් ලියොත් පාස්සේ ළමයා පෙල්ලයි, ඉගෙන ගත්තේ නැහැ. ගුරුවරයාගෙන් ගණන් ඉගෙන ගත්තේ නැහැ. එහෙනම් පෙල්නේ. ගුරුවරයා දැනගත්තනම් පාස් වෙන්නේ නැහැ. ගුරුවරයාගෙන් ගණන් ගෝලයා ඉගෙන ගන්න ඕන. මා පැහැදිලි කරන දේ ඔබට පැහැදිලි වෙනකොට තමයි ඔබට මේ ගමනේ යන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න මේ ආර්ය සම්මාදිට්ඨියට පැමිණීම සඳහා නිකන් බෑ. අයන් ධම්මෝ පඤ්ඤාවන්තස්ස නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ මේ කොටසට තමයි. මම මේ ළඟදී ඔකට පාඩයක් ඉදිරිපත් කළා. ඔය මේ අද ඉදිරිපත් කළා වූ අංගුත්තර නිකායේ දිග නිපාතයට මුලින් තියෙන ඒකක නිපාතේ. අවුද ඒ කීවක තමයි. දඹදිව තිබෙන්නා වූ භූමිය රමණීය වැලිතලා උයන්වතු සහ ජලාශවල ටිකයි තියෙන්නේ කියලා කියනවා. පිළිවෙලක් නැති කඳුහෙල් වැලිතලා එහෙම නැත්නම් අපිළිවෙලක් තියෙන දේවල් හුඟයි කියලා කියනවා. තතුපමං අන්න ඒ වාගේ තමයි බණ තේරෙන අය බුදුන් වහන්සේ වදාළ එකට කියන්නේ තථාගතප්පේ දස ධම්ම විනයස්ස සවනාය. තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අහන අය ටිකයිලු. කැලේ ගොඩක් වැඩි වගේ ධර්ම විනය තේරෙන්නේ නැති අය හුඟයිලු. අර බලන්න ගැළපෙන ලස්සන. එහෙනම් බෞද්ධ වුණාට මේ සමාජයේ පව් වල හරි පින් වල හරි ඉන්න හුඟ දෙනකොට ධර්ම විනය තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි පව් වලින් අයින් වෙලා පින් වල ගත කරන ජීවිතයක් තියෙන්න ඕනේ පෘථග්ජන බෞද්ධයාට. නමුත් අර හොඳ විල් ටික, හොඳ පොකුණු ටික, හොඳ මේ රමණීය උයන් ටික ඒ ටිකත් නරක කරගන්න ඕන නෑනේ. අන්න ඒගොල්ලෝ ටික දෙනයි ඒගොල්ලන්ට තථාගතප්පේ දස ධම්ම විනයං සවනාය. ඒකම බුදුන් වහන්සේ වදාළ ධර්ම විනය අහන්න පුළුවන් කියලා තියෙනවා. අන්න අපි දැන් මේ කතා කරන්න යන්නේ මේ ධර්ම විනය කියන කාරණාව. ධර්ම විනය කතා කරන්නත් පොඩි බාධාවක් තියෙනවා. මොකද
ත්‍රිපිටකයේ සූත්‍රාභිධර්ම විනය කියලා ග්‍රන්ථ තුනක් වශයෙන් තුන්වෙනි සංගායනාවෙන් පස්සේ වෙනස් වුණාට පස්සේ මේ සමාජයේ මතයක් යනවා නැත්නම් අදහස් කරනවා සූත්‍ර දේශනා ධර්ම විනය පිටකයේ විනය. අන්න එතකොට ධර්මයේ වෙනයි විනය වෙනයි. එහෙම තමයි අද භාවිතා වෙන්නේ. ඉතින් මට ඒකට එකඟ වෙන්න බෑ. සහේතුකව නිකන් නෙවෙයි. සූත්‍ර පිටකයේ ධර්මය නම් විනය පිටකයේ විනය නම් මේ විනය පිටකයේ අවුරුදු 20ක් තුළ තිබුණේ නෑ බුදුහාමුදුරුවෝ පහළ වෙලා. 20කට පස්සේ තමයි විනය පිටකයේ සඳහන් ශික්ෂාපද පනවන්න ගත්තේ. ඒ අවුරුදු 20 තුළ වැඩි දෙනා මේ නිවන සරසනා කියන්නේ ධර්මයේ පාවිච්චි කරන නිසා. ඒක විනය පිටකේ නම් කෝ අතන ඒ විනය පිටක නැතුව කොහොමද එහෙනම් අවබෝධය ලබා ගත්තේ? එහෙනම් ඒකේ තියලා තියෙනවා ධර්මයේ මුල් කොටගත්ත විනයක්. ඉතින් ධර්මයේ විනය පොත් දෙකක් නෙමෙයි ධර්මයේ මුල් කොටගත්ත විනය ධර්ම විනයයි. ධර්ම විනය තේරෙන්නේ නැති අයට තමයි සංවර වෙන්න ශික්ෂාපද විනයක් හදලා තියෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි. ඒක දෙවෙනි ප්‍රතිපදාවක්. දැන් මේ දුක් කෙලවර කරන්න මොනව කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ. යෝයිමස්මින් ධම්ම විනය අපමත්තෝ විහෙස්සති. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වන්නේද? ජාති සංසාරම් පහය සතර උපදින තියෙන අතහැර දමා දුක්ඛස්ස අන්තං කරිස්සති දුක් කෙලවර කරනවා. මමද ධර්ම විනයෙන් දුක් කෙලවර කරන්න පුළුවන් කියලා දේශනා කරලා තිබෙන්නේ නෑ තථාගත බුදු පියාණන් වහන්සේ. අපි හොයාන යන්න ඕනේ එහෙනම් ඒ මොකද්ද කියලා. අන්න ශික්ෂාපද විනය උදේ ඉපදුන පුද්ගලයා උදේ සිල් ගත්ත පුද්ගලයා හවස දක්වා ඉන්න නිසා එයාට ශික්ෂාපද විනයක් තියෙනවා. ශික්ෂාපද විනය පුද්ගලයා මුල් කොටගෙන. ධර්ම විනය ස්කන්ධ පංචකය මුල් කොටගෙන. ස්කන්ධ පංචකය පාලනය කරන්න ශික්ෂාපද වලට බෑ. ශික්ෂාපදවලට හොරෙන් ස්කන්ධ පහ ඉපදෙමින් නැසෙමින් ගමන් කරනවා. නම් මේ ආර්ය විනය අරියස්ස විනය කියන එකේ තේරුම ශික්ෂාපද සංවරය නෙවෙයි. ඊට එහා ගිය ස්කන්ධ පංචකය නම් වූ ඒකකයේ මුල් කොටගත්ත සුපිරි විනයක්. ආර්ය විනය කියන්නේ අන්න ඒකයි. සුපිරි ශික්ෂණයක්. අන්න තමන් මේ පාරේ යන්න තමන්ට මේ කාරණාව තේරෙන්න ඕන. දැන් පව් තුල සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය අනාත්මය විග්‍රහ වෙන්නේ නැහැ. පින් තුල සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය අනාත්මය විග්‍රහ වෙන්නේ නැහැ. ආර්ය ධර්මයේ මේ දෙකේ නැහැ. ළමයි ඉස්කෝලේ පොතෙන් ඉගෙන විභාගයට පාඩම් කරුවට ලිවට අවබෝධය නැහැ. දැන් එතකොට අපට ඇහැට නොපෙනෙන නමුත් සිදුවෙන අය විශ්වාස කළ හැකි අපතුල සිදුවන සිද්ධියක් පිළිබඳ තථාගතයන් වහන්සේගේ එලිකිරීම මේ සඳහා අපට පාදක කරගන්න වෙනවා. එතකොට අපට අපි කතා කරන භාෂාවෙන් උපත කියන්නේ මව්කුසෙන් බිවීම, මරණය කියන්නේ ජීවිතාවසානයේ මරණය කියන මේ අර්ථයට එහා ගිය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පිළිවෙලකට නැතුව උපදින ಜಾති ටිකක් හොයන්න වෙනවා. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. වෙන වෙනම උපදිනවා. ඒ කියන්නේ uppannam කියන්නේ මව්කුසෙන් බිවීම නෙමෙයි හටගත් කියන එක. එහෙම අදහස් හටගන්න මොනවද අපට පාවිච්චි වෙන්නේ? චක්කුසෝත ගාන ජීවහා කාය මන කියනා වූ දොරවල් 6. දොරවල් 6න් අපි අරමුණු උපදවා ගන්නවා. මේ ලෝකේ ජීවත් වෙන්න. පරිණාමයේ විසින්ම අපට ලෝකේ ජීවත් වෙන්නට ආකාර පහක හඳුනා ගැනීම සඳහා දොරවල් පහ සකස් කරලා තමයි මේ මානවය අභිහි කරලා තියෙන්නේ. ඒ පහම ඕන හින්දා. ඇස් පියාගෙන ඉන්න හරි කන් වහගෙන ඉන්න හරි නෙමෙයි. නමුත් මේ පහ නිවැරදි ආකාරයෙන් භාවිතා කරන්න බැරි වුණාම පහම අපි අමාරු දාන දාඩපත් වෙනවා. අන්න එතන තමයි. ඒකේ නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීමක් තියෙනවා. ඒකේ වදයක් වෙන්නේ නැහැ. වැරදි ආකාරයෙන් භාවිතා කිරීම කොහොමද ස්මාර සූත්‍රයේ පෙන්නලා තියෙන්නේ? මාරෝති බංචේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ මාරෝති උච්චති. සාමාන්‍ය මාරයා කියලා කියනවා කොපමණද මාරයා කියලා කියන්නේ?
ඒකේ නැද්ද ඇහැටයි මාරයා කියන්නේ, කනටයි මාරයා කියන්නේ, නාසයටයි මාරයා කියන්නේ, දිවටයි මාරයා කියන්නේ කියලා එකක්. එහෙනම් ඇස කන නාසය දිවකය උදව්වෙන් අපි මාරේක් හදා ගන්නවා දන්නේ නැති අය. ඒ නිසා තමයි සසරට බැඳෙන්නේ. අපට මේ ඊළඟ සම්මාදිට්ඨිය විග්‍රහ කරන්න වෙනවා ඊතර කාලය තුල ඔබට තේරුම් ගන්න පුළුවන් පරිදි. දැන් ඒකේ දුක්ඛේ ඥානං කියන්නේ මොකද්ද? දුක මොකක්ද කියලා වැටහෙන එක. ඔළුව කැක්කම දැන් එක බඩගිනියක පිපාස හැදෙන එක දුකයි කියලාද කියන්නේ? නෑ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාන්න. පංච උපාදානස්කන්ධය කියන එක පහළ වෙනවා නම් ඒකේ තියෙනවා දුක. පංච උපාදානස්කන්ධය පහළ වීමට හේතුව තණ්හාව. දුකට හේතුව තණ්හාව කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ බාහිර ලෝකේ තියෙන එකක් හරි උපතින් අපි අරන් ආපු එකක් හරි නෙමෙයි. අර ඇස කන නාසය දිවකයෙන් අරමුණු ගන්න ගිහිල්ලා ඒවා අපේ සීමාව ඉක්මවා ගිහින් මායාවේ සීමාවට ගියාපුවම තමයි ඒවා ආශ්‍රයෙන් පංච උපාදානස්කන්ධ හැදෙන්න පටන් ගන්න. මං හිතනවා ඔබට ප්‍රමාණවත් අවබෝධයක් තියෙනවයි කියලා. ඇස කන නාසය දිව කය සිත නම් වූ දොරවල් 6ක් ලෝක ජීවත් වෙනකොට පාවිච්චි කරන්න ගියාපුවාම ඇසෙන් ගන්නා වූ රූප අරමුණ, කනෙන් ගන්නා වූ ශබ්ද අරමුණ, නාසයෙන් ගන්නා වූ ගන්ධ අරමුණ, මේ අරමුණ තුල සිදුවෙන සිද්ධියක් තියෙනවා. මෙම සිද්ධිදාම 6ක් ඇස කන නාසය දිවකය තුල සිදුවෙන බව තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන නිසා අපට ඒ ගැන සාක්ෂියක් ඒකෙන් ලැබෙනවා, සැකයක් නැහැ. ඇස මුල් කොටගත්ත රූපය මුල් කොටගත්ත වේදනාවක්, කන මුල් කොටගත්ත ශබ්දය මුල් කොටගත්ත වේදනාවක්, නාසය මුල් කොටගත්ත ගන්ධ සුවඳ මුල් කොටගත්ත වේදනාවක්. මෙසේ දොරවල් 6 නිසා වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙන බව තථාගත දේශනාවේ සඳහන් බැවින් අපට ඒකට විරුද්ධ වෙන්න ඕන කමක් නැහැ. ඒක අපි ළඟ සිදුවෙන නිසා පිළිගන්න වෙනවා. දැන් එතකොට වෙන මහත්යක් ඉඳපාරේ කය පංචස්කන්ධය නෙමෙයි, ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් අපි හැමෝටම පංචස්කන්ධ 6ක් පහළ වෙනවා. එකට නැති වුණාට පිළිවෙලින්. ඇසෙන් කනට කනෙන් නාසයෙන් නාසයෙන් දිවෙන් කයට. මේ පංචස්කන්ධ වලට දීලා තියෙන ඉරණමක් තියෙනවා. වින්න බෑ වැඩි වෙලා. අඩාල වැඩ කටයුත්ත කරලා යන්න ඕන. ඒ කියන්නේ අර ලහු පරිවත්තං නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මේ සමනපස්සාමි යං ඒව යත ඉදං ලහු පරිවත්තං යත ඉදං චිත්තං. හටගත්ත ගමන් නැසන යම් දෙයක් තියෙනවද සිතතරම් දෙයක් නැහැ කියලා බුදුන් වහන්සේ වදාළා. අන්නේ නැසෙන්න ඉස්සර වෙලා මේක තුල වැරද්ද සිද්ධ වෙන හැටි නිවැරදි කරගන්න ඕන හැටි තේරුම් ගන්න අර මම කියන පාරේ යන එක තේරෙන්න වෙනවා. ඒ පිළිබඳ වසර 10ක් 15ක් 20ක් තිස්සේ කියන කතාවක් තිබෙනවා. මම මේක මට ත්‍රිපිටකයේදී හම්බුනේ නැහැ. මේක තියෙන අටුවාවක. ඒ අහවල් අටුවාව කියලා මට කෙනෙක් දවසක් ලියුමක් කියවලා කියලාත් තියෙනවා. මට මතක නැති වෙන හින්දා අහවල් තැන ඕක තියෙන්නේ කියලා. දැනුත් මතක නැහැ මට ඒක. හැබැයි ඒක නම් අටුවාවක තිබුණත් ඇත්ත. කුමක්ද ඒ කියන්නේ? ස්කන්ධ නම් වූ සමූහයේ උපදිත්ම, ඒ වගේම දිරත්ම, ඒ වගේම මැරෙත්ම. මේකට අවුරුදු 100ක් දීලා නැහැ. ශනයක් ශනයක් පාසා ඔබද උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය. අපිට අර මෞකසෙන් බිහි ජීවිතාවසානයේ මේ යාම නැමැති එක උත්පත්ති එක මරණය වෙනුවට ඇසෙන් කරනට කනෙන් නාසයෙන් නාසෙන් දිවට දිවෙන් කයට අරමුණු මාරු වීමේදී උපතක් සහ මරණයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා.
විඥානම් බික්කවේ බබංගුරං කියන වචනේ ගත්තාම චක්කු විඥානය මැරෙනවා. ඊට පස්සේ සෝත විඥානය උපදිනවා. සෝත විඥානය මැරෙනවා, ගාන විඥානය උපදිනවා. බබංගුරං කියන්නේ නැවත නැවතත් භංගුර බිඳෙනවා. ආය හටගත්තත් බිඳෙනවා. හරිනේ. මේ හටගෙන නැසෙන කාලය තුල කරගන්න ඕන දෙයක් කරගන්න ඕනේ. වරද්ද ගන්නත් ඒ කාලය ඇති, නිවැරදි කරගන්නත් ඒ කාලය ඇති. මෙන්න මේ හටගෙන නැසෙන කාලය තුල මිනිසා අතින් සිදු වෙනවා මිනිසාට දුක් ගෙනත් දෙන කාරණයක්. ඒකට කියනවා පමාව. සසරේ පමා වෙන්නේ නිසා. ඒ පමාව තමයි සත්වයා අපාය සහ දිව්‍ය ලෝකේ සහ බ්‍රහ්ම ලෝකේ ඇවිද්දවන්නේ. ඒ පමාවෙන් නිදහස් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ පමාව ඔබටත් තේරෙනවා නම් පමා වෙලා වැහැපන් වහිවලාවේ කියන අර්ථයෙන් ගන්න නැතුව මේ පමාවට කියන්නේ උපාදානය වෙනවයි කියලා. ස්කන්ධ පහ හටගෙන නැසෙන අතරතුරම උපාදානය වෙනම් වූ මායයට බැඳීම සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි ආර්ය සත්‍යයේදී පාපය කියන්නේ. අපි අත කතා කර පව්පින් දෙකට එහා ගිය මේ සසර සංයෝජනයකට හේතු වෙන ආකාරයෙන් අනාගත පැවැත්මකට හේතු ඉතුරු වීම ආර්ය සත්‍යයේදී පාපයයි. අර වචනවල ගැඹුරට යන්න වෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ඒ දේශනා නම් වූ සූත්‍රයේ සාක්ෂියක් වශයෙන් අරගෙන දේශනා සූත්‍රයේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කරන්නේ ධර්ම න්‍යාය දෙකයි කියලා. 25 30 50 60ක් දහස් ගාණක් නැහැ කියලා. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ද්වේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අරුත් වශයෙන් ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ. ඔක්කොටම එච්චරයි. උන්වහන්සේ වදාළ පරිදි ස්කන්ධ පංචකය තුල පාපම් පාපකතෝ පස්සතාති අයං පඨම ධම්ම පරියායෝ. අපි ඉගෙන ගත්ත පාපයේ පිනතුල නෙවෙයි බුදුන් වහන්සේ වදාළ පරිදි පාපය ලාමක වශයෙන් දකින්න පුළුවන් නම් ඒක තමයි පළවෙනි ධම්ම පරියාය වටහා ගැනීම. තථාගතයන් වහන්සේ වදාළ පරිදි පාපේ ලාමක වශයෙන් දකින්න පුළුවන් නම් ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ? පාපම් පාපකතෝ දිස්වා තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති. එනම් පාපයෙන් විරජ්‍යත නොඇලෙන්න. රති නොඇලෙන්න. ඇලෙන්න කියන එක රත කියන්නේ. රති විරජ්‍යත නොඇලෙන්න. මිදෙන්න. ඉවත් වෙන්න. එතකොට මුළු බුද්ධ ධර්මයේම පාපය දැක පාපෙන් ඉවත් වීම විතරයි. අන්න ස්කන්ධ පංචකය තුළ තියෙන ධම්ම පරියාය. ඒ නිසා අපි කියන පාපය වෙනුවට බුදුරජාණන් වහන්සේ වදාළ පාපය දකින්න වෙනවා මේ ස්කන්ධ පංචකය තුළ මොකද්ද මේ පාපය කියන්නේ කියලා. ඒකට ඉතින් සාක්ෂියක් අපට ගන්න පුළුවන් වෙනවා. අත උස්සන්නක පුළුවන් නම් කෙනෙක් මම කියන පදේ අහලා. ඔය ත්‍රිපිටකයේ තියෙනවා පටිච්චසම්පාද න්‍යාය විග්‍රහ කරනකොට අවිජ්ජා පත්‍යා සංඛාරා කියලා පදයක්. ඒක කුසලයේ කියන කට්ටිය අත උස්සන්න. අවිජ්ජා පත්‍යා සංඛාරා කියන්නේ කුසලයේ කියන කට්ටිය අත උස්සන්න. කවුරුත් අත උස්සන්නේ නැහැ නේ. එහෙනම් අවිද්‍යා පත්‍යා සංඛාරා මොකද්ද? පාපයයි. අන්න එහෙමයි ගන්න. දැන් අවිජ්ජා ගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ. පුරිස හෝ ස්ත්‍රී යම් කිසි පුද්ගලෙක් අවිද්‍යාව නම් වූ මේ සීමාව තුළ ඉඳගෙන අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. අනාගත විපාක දෙන්න හේතුවක් අපුණ්‍ය කියන වටේ යටතේදී අපුණ්‍යාபிසංකාරය සැක්සරයි. ඒක තියෙන්නේ මොකේ කියලාද කියන්නේ? අවිද්‍යාව තුළ. පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති. පුඤ්ඤාபிසංකාරය අනාගත විපාකයට දෙන්න හේතු ඉතුරු වෙනවා ස්කන්ධ පංචකය තුල. ඒකත් අවිද්‍යාව තුල. ආනිජ්ජාபிසංකාරං අபிසංකරෝති.
අනාගතේ ධානලෝ ලැබලා බඹලෝ උපදින්න හේතු වෙන හේතුවක් ඉතුරු වෙනවා නම් ඒකත් අවිද්‍යාව. දැන් මේ අபிසංකාරය විද්‍යා විමුක්තියක්ද අවිද්‍යා සංකාරයක්ද? අවිද්‍යා සංකාරයේ පාපයේද කුසලයේද? පාපය. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අපිට පාපය තේරුණා නේද? එහෙනම් අවිද්‍යා සංකාරයේ පාපේ නම් කුසලයේ වෙන්නේ විද්‍යා විමුක්තිය. අවිද්‍යා සංකාරයෙන් මිදෙන එක විද්‍යා විමුක්තිය කියලා කියන්නේ. මේ තැන් වලට එනකොට මොකද මේ ධර්ම දේශනාව ගැන කියන්න තියෙන්නේ සියුම්. කිසිම ගාණක් නැතුව මම මොනම සූත්‍රයක් කරත් නැතුව වට කියාන ගියාට තේරුම් ගැනීම තරම් ලේසි නෑ. දැන් එහෙමනම් අපට තේරෙන්න ඕන අපි ජීවත් වෙන්න පාවිච්චි කරන්නේ කයක් වචනයක් සිතක් වුණාට ගැඹුරින් ගත් කළ පාවිච්චි කරන්නේ ස්කන්ධ පහක්. ස්කන්ධ පහ අපි කැමති වුණත් නැතත් හටගත්ත ගමන් නැතෙන්න ඕන. නමුත් අපි මේකට අගයක් වටිනාකමක් දෙනවා. අපි කැමති පරිදි තියාගන්න හදනවා, අකමැති පරිදි දුරු කරන්න හදනවා. මේ කැමති අකමැති පරිදි බෙදන්න යාම තුළ මේක තුළ තියෙනවා මේක අර හටගෙන නැසීම තුළ හටගෙන නැසෙන්න පෙර අල්ලා ගැනීම නම් වූ වරද්ද. මේ අල්ලා ගැනීමට තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ නැත්නම් උපාදාන වෙනවයි කියලා කියන්නේ. එහෙනම් මේ ආර්ය සම්මාදිට්ඨිය උපාදානයේ පදනම් කොටගත් දේශනයක්ද උපාදානෙන් මිදීමේ මාර්ගයේ පදනම් කොටගත් දේශනයක්ද? උපාදානෙන් මිදීමට පුද්ගලයා පාවිච්චි කරලා බෑ ස්කන්ධ පංචකයෙන් පංචකයට පාවිච්චි කරන්න ඕන පංචකේ පාවිච්චි කරන්න. දැන් මේක මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? ස්කන්ධ පංචකයේ මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමී පටිපදාය අඥානං අයං උච්චති තී භික්ඛවේ මිත්‍යා දෘෂ්ටියන්. මේ පංච උපාදානස්කන්ධය හටගෙන නැසෙනකොට හේතුවක් ඉතුරු වෙනවා ඒක තේරෙන්නේ නැහැ. මේ හේතුව ඊළඟ උපාදානස්කන්ධ පහක් හට ගන්න පාදක වෙනවා. දුකට හේතුව තණ්හාව කියන්නේ අර ඉදිරියට තබන කාරණාවට. ඒක දන්නේ නැහැ. ඒ තණ්හාව ඉදිරියට නොතබා අවසන් කිරීම ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපතයි. ඒ තණ්හාව රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව ඕනෑම එකක්. ඒ තණ්හාව ඇහේදී, කනේදී, නාසයේදී, දිවේදී, කවේදී ප්‍රහාණය කිරීමට අනුගමනය කරන මාර්ගය ආර්ය මාර්ගයයි. දැන් මට කියන්න පෘථග්ජන පුද්ගලයින්ට පව් කරන අයට, පින් කරන අයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගිය හැකිද කියලා? පව් කරන අයට කොහොමද බෑ? පින් කරන පෘථග්ජනයටත් ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත නැහැ. ඒක ආර්ය ප්‍රතිපදාවක්. ආර්යයන් සඳහා තියෙන ප්‍රතිපදාවක්. මේ චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨියෙන් පස්සේ තමයි ආර්ය ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ. දුක්ඛේ ඥාන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. පංච උපාදානස්කන්ධය තුල තිබෙනා වූ මේ උපාදාන නම් වූ වැරද්ද තමයි මිනිසුන්ට දුක් ගෙනත් දෙන්නේ. මේ උපාදානයේ තුල ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු රැස් වෙනවා. ඒවා තමයි දුක් ගෙනත් දෙන ගිනි දර. අපට හොරෙන් අපි මේ අරමුණු වල ඇලීම ගැටීම තුළ අපිව සසරේ ඇවිද්දවන්න පුළුවන් විදියට මායයට බන්ධනයක් ලබා දෙනවා. බිලි කොක්කේ කතාවේ තියෙන්නේ බිලි කොක්ක ගිල්ලෙන් පස්සේ බිලි වැද්දාට ඒ මාළුවාට ඕන දෙයක් කරන්න පුළුවන්. ඇදගෙන යන්න පුළුවන්, පොළවේ ගහන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්, ගලවා ගන්න බෑ. උපාදානයේ නැමැති බිලි කොකට අහු වුණාම මායයට පුළුවන් අපිව අපාය ගෙනියන්න. උපාදානයේ බිලි කොක්ක අහු වුණාම මායයට පුළුවන් අපව කාමසුගතිය ගෙනියන්න. උපාදානයේ නැමැති බිලි කොකට අහු වුණාම අපව ගෙනියන්න පුළුවන් බඹලෝ. මේ ඔක්කොම කාගේ වැඩද? මායයාගේ වැඩ. අන්න ඒක දන්නේ නැහැ. මුළු සංසාරේම මාර බන්ධනය කියලා උගන්වන්නේ පාපය තුල නෙමෙයි, දසවස්තුක සම්මාදිට්ඨිය තුල නෙවෙයි, ආර්ය සම්මාදිට්ඨිය තුල. ඒක කියලා දෙන්න බ්‍රහ්මයා දන්නේ නැහැ. යම රජුරෝ දන්නෙත් නැහැ. සක්කර දේවේන්ද්‍රයා දන්නෙත් නැහැ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විතරයි මිනිසුන්ට කන් ඇස් තියන අයට මේක කියලා දෙන්නේ. මෙන්න ලස්සන පාරක් තියෙනවා මේ පිටපණින්න කැමති නම්, මේ සංසාර චක්‍රෙන් පිටපණින්න කැමති නම් මෙහෙම බලන්න පුරුදු වෙන්න.
දැන් බලන්න පුරුදු වෙලා හිටියේ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳලා පස්සේ ගන්න තියලා අවසන් කරන්න. මේ ආත්ම තුනක් තුලද නෑ ස්කන්ධ පංචකය තුල අතීතෙනුත් ගන්නවා වර්තමානෙත් විඳිනවා පස්සේ ගන්න තියලා ඉවර කරනවා. එහෙම දෙයක් සිදු වෙන බව දන්නේ නෑනේ නේ. අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට හේතු උතුරු කර තැබීමට ප්‍රමාදය කියලා කියනවා. ඒකමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. දැන් ස්කන්ධ පංචකේ ආත්මය තුල තමයි මේ පව් සිද්ධ වෙන්නේ, පින් සිද්ධ වෙන්නේ, ධානා කුසල් සිද්ධ වෙන්නේ. එඳ ස්කන්ධ පංචකයේ ආත්මය මිනිසාගේ සසර ගමන් කරන යානයයි. ගුවන් යානේ, සබ්මැරින් යානේ, යානනේ මොහොතේ යන්න යානේ වන ගුවන් යන්න යානයක් වුණා. යානෙක කොට වෙලානේ යන්නේ. සත්‍ය අපාය දිවි ලෝක බ්‍රහ්ම ලෝක යන්නේ මොන යානේද? පංච උපාදානස්කන්ධ යානේ කොට වෙලා. පංච උපාදානස්කන්ධ යානයක් ඒක. ගොඩ වුණොත් ඒ පැත්තට යන්න පුළුවන්. එවිට අපට හොඳට වැටහෙන කාරණයක් තමයි තථාගතයන් වහන්සේගේ එලිකිරීමේ දහම යනු වර්තමාන මොහොත උපාදානයෙන් මිදීම පදනම් කොටගත් ජීවන ප්‍රතිපදාවක්. උපාදානයේ නොවීම මුල් කොටගත් ජීවන ප්‍රතිපදාවක්. අන්න යන්න ඕන තැන කෙරෙන්න ඕන වැඩේ පිළිබඳව ඉඟි. අන්න එහෙම තේරෙනකොට මේ අරමුණට එන දේවල් ඇලීමෙන් ගැටීමෙන් ගැනීමේදී එතන කියන නම තමයි ඒතං මම යතෝ හමස්මින් ඒසෝ මේ ආත්තායවත් මම මගේ ආත්ම කොට ගැනීම තුළ ස්කන්ධ පංචකය උපාදාන වී අවසන් වීමේදී සසරට බැඳී. උපාදාන වී අවසන් වෙනවා නම් ස්කන්ධ පහයි නැති වුණාට සසරට බැඳිලා නතර වෙන්නේ. ඒ නිසා මේ උපාදාන වී අවසන් වෙන එකට අනිත්‍ය කියලා කියන්නේ නැහැ. උපාදාන වී අවසන් වෙන එකට කියන්නේ නিত্য සුඛ ආත්ම. නিত্য සුඛ ආත්ම භාවිතයේ සංසාරේ බොහොම කල් අපි කරගත්ත ලොකු මෝඩකම. බුදු ඇසකින් කරුණු පැහැදිලි කරලා නොහැටෙන තාක් කල් මේ මෝඩකම තුල සත්‍යය සසර ඇවිදිනවා. අන බුදුරු මේ කාරණේ පැහැදිලි කරමින් ධම්මැස දෙනවායි කියන්නේ මෙන්න මේ වෙනස ඇති කරගන්න පාර කියලා දෙන එකට. එහෙනම් අපට බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා අවිද්‍යා සංඛාරා වෙනුවට විද්‍යා විමුක්ති පාවිච්චි කරන්න. බුදුරජාණන් වහන්සේ අපට යෝජනා කරනවා මේ මොහොත අනාගත ඵලයක් උපදවන හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්න සිහිය පාවිච්චි කරන්න ඉගෙන ගන්න. ඒ සඳහා උන්වහන්සේ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාදයේ කර්මක්ෂරීමේ කර්මයේ සතර සතිපට්ඨානයේ බොජ්ජංග නම් ඕනෑම දහම් පෙළකින් කියලා තිබෙන්නේ ඔය වර්තමාන මොහොත අනාගතයට නොදව අවසන් කරන හැටි. වෙන මොකක්වත්ම ඕවේ නෑ ආයේ. යමෙක් ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දනීද ඔහු ත්‍රිලක්ෂණයේ දනී, චතුස්සත්‍ය දනී, පටිච්චසමුප්පාද නිරෝධය දනී, කර්මක්ෂය කිරීමේ කර්මයේ දනී, සතර සතිපට්ඨානයේ දනී, බොජ්ජංග දනී. අන්නෝමයි ඔක කියන්න තියෙන්නේ. ඒක දන්නවා නම් අර ඔක්කොම ඒකේ තියෙනවා. අප තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ගමින් ගමට වැඩම කිරීමේදී මේ එකම කවියක් කතාවක් කියන්න බැරි නිසා ඒ පුද්ගලයාට විචිත්‍රත්වයෙන් යුක්ත වුණා මේ ධර්මපරයයන් සේරම මේ එක තැනට එන විවිධ ආකාරයෙන් දේශනා කරයි කියලා. දැන් සිරිපාදේ කොහෙන් ගියත් මුදුනට යනකොට එක තැනකටනේ. පාරවල් 4ක් හෝ 8ක් තියෙන්න පුළුවන්. ඈත දැන් නම් 2යි තියෙන්නේ. 2 ඈතට යනකොට 4 6 වෙනවනේ. ඒ වගේ චතුස්සත්යෙන් ගියත්, ත්‍රිලක්ෂණයෙන් ගියත්, පටිච්චසමුප්පාදයෙන් ගියත්, සතර සතිපට්ඨානෙන් ගියත්, කර්මක්ෂය කිරීමේ කර්මෙන් ගියත්, බොජ්ජංග වලින් ගියත් ස්කන්ධ පංචකයේ අනාගත හේතු ඉතුරු නොකර අවසන් කිරීමේ නිර්වශේෂ නිරෝධයට පාරයි පෙන්වන්නේ. දැන් ඉතින් මේ ස්කන්ධ පංචකය තුල හට ගැනීම හටගෙන නැසෙන එක ආකාර දෙකක් ත්‍රිපිටකේ පෙන්නනවා. පාලියෙන්. එකකට කියනවා අවශේෂ නිරෝධය. ඒක කරන්න බුදුරජාණන් වහන්සේ වුණා ඕනෑම උගතෙක් බුද්ධිමතෙක් මෝඩයෙක් ඒ වැඩේ තමයි කරමින් එන්නේ. අවශේෂ නිරෝධය කියන එකට සිංහලෙන් කියන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයට ඉතුරු කොට අවසන් කිරීම හේවත් අවිජ්ජාපත්‍ය සංඛාරා.
හෙවත් සංස්කාරයන් නිත්‍ය සුඛාත්මක කොට ගැනීමෙන් මායයට බැඳීම. එනම් අවශේෂ නිරෝධයේ මධ්‍යස්ථානයේ නිර්වශේෂ නිරෝධයේ මධ්‍යස්ථානයේ බවට පත් කරගන්නකොට ඔහු ආර්ය සම්මාදිට්ඨිකයෙක්. ඔහු ප්‍රමාදියෙක් නෙමෙයි අප්‍රමාදී ආරම්භ කරන්නේ. ඔහු අනුසෝතගාමියෙක් නෙමෙයි පටිසෝතගාමියෙක්. අවශේෂ නිරෝධය. අනාගතයට ඵලයක් උපදින්න හේතුවක් හෙවත් කර්ම බීජයක් රැස් නොකොට අවසන් කිරීම. අන්න භාවනාව. අන්න අපි හැමදෙනාටම බුදුරජාණන් වහන්සේ හෙළි කරවදාලා වූ සසර දුකින් මිදෙන භාවනාව. ඒකට ස්ත්‍රී නෑ පුරුෂ නෑ ගිහි නෑ පැවිදි නෑ එහෙම ભેදයක් නෑ. මෙන්න මෙතන මේ ස්කන්ධ පංචකය ඔබට පුළුවන් නම් අල්ලා නොගෙන අවසන් කරන්න ඒකට තමයි ධර්මයේ සරණ කියන්නේ. එතන තමයි ධම්මන්තරණං ගච්ඡාමි තියෙන්නේ. මොකද ස්කන්ධ පංචකේ මගේ ආත්මකට ගැනීමෙන් සසරට බැඳලා හිත ඉතුරු වෙන්නේ. එතකොට ඒකට කියන්නේ අධම්මන්තරණං ගච්ඡාමි. එනම් සත්‍ය බෞද්ධයා තේරුම් ගන්න ඕන පව තුලත් පින තුලත් ධානය තුලත් උපාදානය තියෙනවා නම් ඒකට කියන්න තියෙන්නේ අධම්මන්තරණං ගච්ඡාමි. දැන් අධම්මන්තරණං ගච්ඡාමි වලින් ධම්මන්තරණං ගච්ඡාමි වලට මාරු වෙන්න පෞකාරයටත් බෑ පින්වතටත් බෑ. ඒකට ආරි සම්මාදිට්ඨිකයෙක් වෙන්න. දැන් මේ ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොවි අවසන් වෙන එකට තමයි බුදුහාමුදුරුවෝ අනිත්‍ය කියන පදයක් යොදලා තියෙන්නේ. ස්කන්ධ පංචකය අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලපුවා බුදුන් දකින්න පුළුවන්. පක්කලි සූත්‍රයේ සඳහන් වෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත අනිත්‍ය අර්ථයේ ඉඳලා මේ බුදුන් වහන්සේ වදාළ අර්ථය දක්වා අපි දැක්ම ගැඹුරට ගේන්න ඕන. තව සේරණ භාෂාවෙන් කියනවා නම් කෙස්වල අනිත්‍ය, දත්වල අනිත්‍ය, මල් පරවෙන අනිත්‍ය, ශරීරයේ දි รา යන අනිත්‍ය, ගස්කොළන් දි รา යන අනිත්‍ය වෙනුවට ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවි අවසන් වෙන අනිත්‍ය දක්වා අපි දැක්ම ගැඹුරට එන්න වෙනවා. එතකොට ධර්මයේ තේරෙනවායි කියනවා. දැන් සසරෙන් මිදෙන්න නම් මේ අනිත්‍ය නැවති ධර්මයේ හැර වෙන තරණක් නැත. අන්න ධර්මදේශනාවක් කොතනින් පටන් ගත්තත් ධර්මදේශනාව අවසන් කරන්නේ මෙතනින්. ඒ ඉන්න කණ්ඩායමේ හැටියට බොහෝ විස්තර ඉදිරිපත් කරමින් පටිච්චසමුප්පාදේ නම් ඒ පෙළෙන් ත්‍රිලක්ෂණේ නම් ඒ පෙළෙන් ඒ පෙළක් ඔස්සේ ආපහම ඒ පෙළෙන් මේ නිර්වශේෂ නිරෝධය පෙන්වන එක තමයි බණවල කෙලවර. දේශකින් මහන්සිය කෙනෙකු කරන්න පුළුවන් ඒ පමණයි. ඔබට ඒක ඊට පස්සේ අනුගමනීය ප්‍රතිපදාවකට යන්න වෙනවා. අන්න යමක් කරන්න කියලා කියන එක තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනාවලින් කරලා තියෙන්නේ. දැන් උපාදානයේ දුක නම් උපාදාන මිදීම දුකින් මිදීමයි. වර්තමාන ස්කන්ධ පංචකයේ උපාදානයෙන් මිදෙන තැනක් බවට පත් කරගන්න පුළුවන් නම් එයා භාවනා කරන කෙනෙක්. ඒ උපාදාන නොවි අවසන් වීමට දරන උත්සාහයේ වීරිය. ඔහු අනාගත සතර සඳහා හේතු තියන්නේ නැතුව නිමාව දකිනවා. නිර්වශේෂ නිරෝධය. හේතු ඉතුරු නොවි අවසන් වීම. අන්න යම් කිසි පුද්ගලයෙකුට අපි පැහැදිලි කරව පාරවල් ඔස්සේ මෙතෙන්ට එන්න පුළුවන් නම් ඔහුට තථාගත බුදු පියාණන් වහන්සේ ලෝට පහළ වෙලා කාම රූප අරූප භවත්‍රය ඔස්සේ භවගාමී වූ සත්වයාට පවපින ධානය ඔස්සේ භවගාමී වූ සත්වයාට පවපින ධානය ඔස්සේ ප්‍රමා වූ සත්වයාට අලුත් තැනකට අලුත් ලොවකට හිස් නොවන තැනකට දුක් නැති තැනකට පාරක් පෙන්නනවා. ඒක කාගේවත් සරණින් ලබා ගන්න බෑ. මේ මාර්ගය අනුගමනය කිරීමට තමා සරණ කර ගැනීම කියලා කියනවා. එහෙනම් අපට දැන් මෙන්න මේ තැනට එනකොට ස්කන්ධ පංචකයේ භාවනා මධ්‍යස්ථානය වෙනවා. ස්කන්ධ පංචකයේ ඇහෙන් ඉපදුනත්, කනෙන් ඉපදුනත්, නාසයෙන් ඉපදුනත්, දිවෙන් ඉපදුනත් අපට අල්ලා නොගැනීමෙන් අවසන් කිරීම කියන තැනට වීරිය කරන්න වෙනවා. එතකොට අපි මුහුණ දීලා ඉන්නේ භව නිරෝධයට. නිර්වශේෂ නිරෝධයට. ආය කාටවත් පේන එකක් නැහැ. ආ භාවනා කරන කෙනෙක් කියලා ඉඳගෙන ඉන්න ඕනෙත් නැහැ. දෙක අපියාගෙන ඉන්න ඕනෙත් නැහැ. ඒවා ඉන්ද්‍රයන් විවෘතව තියාගෙන යමින් යමින් සියලු කාරණා කටයුතු වලදී
අනිත් බාහිර කටයුතු අනුන්ට පේන්න කරන ගමන් මේ වැඩේ තමන් ඇතුළතින් කරන බව. දැන් කාමාශ්‍රව, භවශ්‍රව, ditthියාශ්‍රව ආශ්‍රව ෂය වෙනවා මේ වැඩේදී. ආසවක්ඛේ ඥානෙදී මේක සිද්ධ වෙන්නේ. ආසව ෂය වෙන ඥානය මේ හේතු ඉතුරු නැතුව අවසන් වෙන එකට තමයි ෂය වෙනවා කියන්නේ. දැන් එක්තැස් කරගත්තා වූ ලෝභ, දේශ, මෝහ මොකද වෙන්නේ? ටිකෙන් ටික ෂය වෙන්න ගන්නවා. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය කරලා බලන්න ඉතුරු මොකද්ද කියලා. එනිසා මේ සූත්‍ර දේශනාව තුළ මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨියයි පෙන්වලා තියෙන ආකාරය පවුපින් දෙක තුළ විතරයි පෙන්වලා තිබෙන එක සාමාන්‍ය පුද්ගලයෙකුට. සම්මා දිට්ඨිය දෙආකාරයක් ත්‍රිපිටකයේ තිබෙනවා තේරුම් අරගෙන මේ සම්මා දිට්ඨිය භවගාමී මේක තුළ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මෙතනින් එහා පැත්තට ස්කන්ධ පංචකය අනාත්මය නම් වාරි සම්මා දිට්ඨියක් තියෙනවා කියන කාරණාව මම මේකට එකතු කළා. මේ බාල වග්ගයේ තියෙන බාල කතාව වැඩිමල් කතාවක් බවට මම පත් කළා. ඒකේ ගතින් උප්පජ්ජති දෙකම බාල. ගති විමුක්තං කියලානේ බුදුරජාණන් වහන්සේට වදාරන්නේ. ගති වලින් මිදුන. එහෙනම් ගති විමුක්තං පව තුල නැහැ, පින තුල නැහැ. ඒකට වෙන පාරක් තියෙනවා. අපි තේරුම් අරන් අනුගමනය කරමු. අපි අනු අනිත් අයයි. අපේ ඇතුළේ වෙනස්කම ලෝකයට පෙනෙයි. අපි කටින් ධම්මතරණං ගච්ඡාමි කියන්නේ නැතු ස්කන්ධ පංචකය තුළ අනිත්‍ය නැති ධර්මයේ සාර කරගන්නව පිරිසක් බවට පත් වේවි. මෙන්න මේ මාර්ගය තමයි ඕනෑම සූත්‍ර දේශනාවක් තුළ තියෙන්නේ. ක්‍රමික මාර්ගයක්. අදාළ තැනට ආවට පස්සේ ඊට එහා පැත්තේ අහන්න බණක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ බණ පිළිපදින්න. තේරුම් ගත්ත අයට. එහෙම වුණාම වුන් අප්‍රමාද විහාරී. අන්නමයි දන්නේ තේනවා. ඒගොල්ලෝ අප්‍රමාදව වාසය කරනවා. ඔවුන් චිත්ත අභ්‍යන්තරේ හිස් කරමින් යනවා. ඒකට විදසුන් වඩන්නන් කියලා කියනවා. ස්කන්ධ පංචකය උපාදාන නොකර අවසන් කිරීම, හේතු ඉතුරු නොකර අවසන් කිරීම, හෙවත් නිරවශේෂ නිරෝධය නැවත සෝවාන් සිට රහත් දක්වාම බලන්න ඕන. අන්න ඒ ටික තමයි අරියකාන්ත සීල කියන්නේ. ඔය ශික්ෂාපද එකක්වත් නෙමෙයි. සෝවාන් සිට රහත් දක්වා මෙන්න මේ ස්කන්ධ පංචකයේ අනාත්මය දකින එක තමයි අරියකාන්ත සීල. ඒක තමයි ප්‍රඥාවෙන් පස්සේ තියෙන සීලය, සීලෙන් පස්සේ ලැබෙන සමාධිය. අර ශික්ෂාපද එකක්වත් අරියකාන්ත සීලය නෙමෙයි, ඒක පුද්ගල සීලය. තේරුම් ගන්න. ඒක වැරදි නෑ. සමාජයේ ඉන්නකොට එහෙම ඉන්න වෙනවා. නමුත් බුදුන් වහන්සේ නිවීම පෙන්වන්නේ ආර්යකාන්ත සීලය තුළ. අනිවාර්යෙන් ත්‍රිපිටක සූත්‍ර ගණනාවක තියෙනවා ආර්යකාන්ත සීලානේ කියලා. ආර්යයන් කැමති කියන එක ආර්යකාන්ත කියලා කියන්නේ. ආර්යයන් කැමති ස්කන්ධ පංචකයේ ආත්මකට කරන් පව රැස් කරන්න නෙමෙයි, කර්ම රැස් කරන්න නෙමෙයි, ස්කන්ධ පංචකයේ අනාත්මයෙන් ඉවර කරන්න. එහෙනම් ආර්යකාන්ත. එහෙනම් අද දවස අර්ථවත් ගත කළා කියලා මට හිතෙනවා. ධම්ම සපාදා ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අද දවසේ කටයුතු අප නිමා කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං